අපි මෙත්නේ පාමුල වැඩසටහන ආරම්භ කරමු. ගිවිගිය වෙසක් පුර පසළොස්වක පොහොය අනතුරු දැන් ක්‍රමක්‍රමයෙන් අපි පොසොන් පුර පසළොස්වක පොහොය ආසන්නයට ලං වෙමින් තිබෙන්නේ. විශේෂයෙන්ම තාමත් මේ රට ලෝකයේ වෙලාගෙන තිබෙන අපදා තත්ත්වයේ වසංගත තත්ත්වයේ සම්පූර්ණයෙන්ම නික්මී නොගියත් ජන ජීවිතය යථාවත් කරමින් ආරම්භ කර තිබෙන කාලයක සියලු දේවල් වලට වඩා තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සකසාගත යුතුය කියන තැන ඉඳලා ධර්මයට ලං වෙමින් තමන්ගේ හිත ශක්තිමත් කරගන්නට නැවත නැගී සිටින්නට රටක් වශයෙන් පුද්ගලයෙකු වශයෙන් නැවත නැගී සිටින්න දරන උත්සාහයක මේ ධර්ම දේශනාව ශක්තියක් වේවා ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්න පාමුල වෙනුවෙන් අදත් බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා ගම්පහ මෙලිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුනන ආසේව. අද ධර්මදේශනාවේ දායකත්වයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි ශිරානි මහත්මිය සහ ඉන්දිල මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් වන්නට මේ ධර්මදේශනාවේ ආනිසංසය හේතු වේවා කුසලයේ හේතු වේවා ඒ ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුනන ආසේවට බොහොම ගෞරවයෙන් ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සඳහම් අමරසින් හද මන්දිරේ මෝහය දුරර ජීවිත ගමන ආලෝකමත් කරගන්නට නිරතුරුව සැදී පැහැදී සිටින දෙව් මිනිසුන් සමූහය අරමුණු කරගෙන මේ දේශනා කරන උතුම් ධම් සනසිල්ලෙන් ආලෝකමත් වන්නට සුපුරුදු ලෙස අපි දේවතාවුන් වහන්සේලාට ආරාධනා කරන වෙලාව දිලෙනවා සඳ රැසින් මිහිතල අපට සැනසුම ලැබදිදී දෙසනවා දෙවි දුනේ සඳහම් සවනිදම් රස ලැබදිදී අසනු මන බන ඔබේ රැකවල් සියලු දෙනටම ලැබදිදී පතනු මනවේ අමනිවන් සුව මෙදිගු සසරට සමුදිදී සග්ගේ කාමේත රූපේ ගිරිසිකර තටේ තාන්තලික් කේවිමානේ දීපේ රට්ටේ තගාමේ තරුවන ගහනේ කියවත් තුම් හිකෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ඛ ගන්ධබ්බනාගා තිත්තන්තා සම්තිකේදං මුනිවර වචනං සාදෝ මේ සුනන්තු සඳ කිරණසේ බුදුහදින් ලොව නිබඳ සිසිලස බෙදනවා සමිඳු ළඟ ඉඳ පතා නිවනම මෙමා පෙරුමන් පුරනවා සියලු දුක් අඳුරු නසාලන ලෙස බුදු ගුණයේ බල ලබනවා මගේ හදවත තබා පාමුල මෙමා සිරිපා වඳිනවා
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අජ්ජේව කිත්තං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහි නෝ සංගරං තේන මහසේනේන මච්චුනාති සඳහම් අමා නදියට බැසගන්නට අවශ්‍ය සුදුසුකම් අතරින් ප්‍රවර්ධියා භූමිය සුදුසුකම මාධ්‍යයයි කියා කල්පනා කළ පරම පූජනීය ගරුකටයුතු මහ සංඝරුවනින් අවසරයි. පින්වන්ත වාසනාවන්ත මෙහෙණින් වහන්සේ, පින්වන්ත ගුණවන්ත බෝධිසත්ව ගුණ දහම් පුරමින් බුදු මගේ හිත වඩන ශ්‍රද්ධාකාමී වාසනාවන්ත පින්වතුනි. පින්වත් ඔබ හැමදෙනාම මේ සඳහන් ගඟුලේ ගිල්වලු සඳහා අවශ්‍ය අත්වැල සපයන දායකත්වය පිළිබඳව අපි අදත් සමාරම්භයේදී ඉතා ප්‍රීතියෙන් සැබෑ සිතින් සිහිපත් කරමින් සද්ධර්ම සාගරයට පිවිසෙන්නටයි මේ සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකාවට ලෝකයේ ඈත රටක සිට මේ උතුම් ධර්ම දේශනාමය පින්කමේ දායකත්වයට අද එකතු වෙන්නේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි පින්වත් ශිරාණී මහත්මිය සමග ඉන්දිර පින්වත් මහත්මයා සකීය ආදර දියණියට මේ වෙසක් මහේ 27 වෙනි දිනයේ දෙන ජන්මදිනය නිමිති කරගෙන 14 වෙනි වර්ෂ පූර්ණය අනුස්මරණය කරමින් ආශිර්වාදාත්මක පින්කමක් හැටියට රටරටයට සමය ධර්මයේ හිත තිබීම එකගේ ප්‍රාර්ථනා සමුර්ධත්වයට මේ ආධ්‍යාත්මික ධර්ම ශක්තිය හේතු උපකාර වේවා කියන මෛත්‍රී ප්‍රාර්ථනාව මුල් කරගෙන සකීය මව්පියන් වහන්සේලා ඇතුළු ලක්වැසි ලොවැසි හැමත සිත ශාන්තිය ප්‍රාර්ථනා කරන අරමුණු හදේ දරාගෙනයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. වාසනාවන්ත පින්වතුනි, මා සිහිපත් කළා අපි දහමක් සවන්පත රඳවන දහමක් මානසිකාර කරන හැම මොහොතක්ම ධර්ම සාගරයට පිවිසීමක් කියා. අපි මේ පිවිසීම හඳුන්වන ධාර්මික වචනය සිහිපත් කළොත් සෝතාපන්න කියලා ඒ වඩාත් නිවැරදි කියලා මම කල්පනා කරනවා. තථාගත දහම අනුව සෝත යනු සැඩ පහරයි. ආපන්න යනු සැඩ පහරට ඇතුළු වීම. සෝතාපන්න ගුණය පිළිබඳව සංයුක්ත නිකායේ සෝතාපට්ටි වර්ගයේ පුළුල් විග්‍රහයක් තියෙනවා. අපි එතරම් පිවිසෙන්නේ නැතුව පින්වත් ඔබ මේ වෙලාවේ තුනුරුවන් පිළිබඳව හිතේ අචල ශ්‍රද්ධාවක් හදාගෙන තියෙන නිසා පින්වත් ඔබ ඒ සෝතේට බැස ගන්න මූලික සුදුසුකම හදාගත්ත ශ්‍රාවකෙක්. ඊළඟට ධර්මානුධර්ම පිළිවෙල ඔය හදවතේ පිළිඉතිරි තියෙන නිසා එතනදී ඔබ සෝතාපන්න වීමේ සුදුසුකම ලක් ශ්‍රාවකෙක් හෝ ශ්‍රාවිකාවක්. ඒ වගේම ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයට ඔබේ හිතේ තියෙන ආදරය, කැමැත්ත, හිත තුළ ඒ සඳහා ඇති වීර්ය සම්පන්නතාව සෝතාපන්න තත්වයට හිතපත් කර ගැනීමේ තවත් උතුම් සුදුසුකමක්. ඒ වගේම කල්යාණ ධර්ම සම්පත්තිය වගේම කල්යාණ මිත්‍ර සම්පත්තිය උතුම් බුදුමඟ පෙන්වන බුදුමඟ පැහැදිලි කර දෙන පැවිදි ගිහි උතුමන් වහන්සේලා ඒ වගේ මේ ඔස්සේ ගුණවගා වර්ධනය කරගෙන ආදර්ශයෙන් අපිට මඟ පෙන්වන ශ්‍රේෂ්ඨෝත්තමයන් වහන්සේලාගේ ආශ්‍රය කිරීමේ කරුණු අපට අතිශයින්ම වැදගත් වෙනවා මේ ධර්ම සාගරයට පිවිසීම සඳහා. මේ සියලු සුදුසුකම් සපුර ඇති පින්නති ඔබට අප්‍රමාණ සතුටක් විඳින්න පුළුවන්. මම නිබ්බාන ධාතුව පෙනෙන තැනක පෙනෙන ඉසව්වකයි අපේ ජීවිතය රඳවගෙන ඉන්නේ කියලා.
ඒ නිබ්බාන ධාතුව ප්‍රත්‍යක්ෂයෙන් දැක ගැනීම සඳහා යන ගමනට යම්තා පරිබෝධ නැත්නම් මේ පරිබෝධ හඳුනා ගැනීම තමයි මේ දිනවල නීවරණවල ලෞකික පැත්ත හරහා ඉස්මතු කර දෙන්නට මේ ධර්ම දේශනාව වෙන් කරන්න කල්පනා කළේ. අපි මෙහි දෙවනි පියවර වශයෙන් පංච නීවරණ වල ලෞකික පැත්ත කතා කරලා ඊට පස්සේ අපි ලෝකෝත්තර මාර්ගයට මේ පංච නීවරණ පරිබෝධයක් වන්නේ කොහොමද? ඒ පරිබෝධය ඉවත් කරගන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් පින්වත් ඔබට මතකයිනේ අපි කාමච්ඡන්දය නිසා ලෞකික ජීවිතයේ අවුල් වියවුල් වෙන ආකාරය පිළිබඳව කතා කළා. ඊළඟට ව්‍යාපාදයනේ දෙවනි නීවරණන්නේ නේද? ඒ දෙවනි නීවරණංගයක් අපි කතා කළා. කොහොමද කෙනෙකුට මේ ජීවිතය පෞද්ගලිකවත් ඔගේ ඒ ජීවිතය නිසා පොදුවේ සමාජයට සිද්ධ වෙන මහා පරිහානිය ජීවිත අවුලින් වියවුලටපත් වෙන තත්ත්වය කරන්නේ කොහොමද කියන කාරණාව අපි සිහිපත් කළා. අද තවත් අකුසල චෛතසිකයක් වශයෙන් නඳුන්වන තීන මිද්දේ පිළිබඳවයි කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තීන මිද්දේ කියන වචන යුගල වැඩිම භාග්‍යවතුන් වහන්සේ ඉස්පතු කොට තිබෙන්නේ අකුසල චෛතසික විග්‍රහ කරන තැන අකුසල චෛතසික 14ක් වෙනත් මේ අභිධර්මයේ විස්තර වෙනවානේ. මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්ච, ලෝභ, ditthi, මාන, දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා කියලා. මම මේ ටික ඔබට ලියා ගන්නත් එක පහසු වෙනයි හිමින් කතා කළේ. මොකද මේ ලියා ගැනීම තුළ ඔබට ලකුණු කරගන්න පුළුවන් නම් මේ අකුසල චෛතසික 14 තුළ නීවරණයට අයිති ධර්ම කීපයක්ම විශේෂයෙන් සාකච්ඡා වෙනවා. ඒ බලන්න අපහු මතක් කරනවා මෝහ, අහිරික, අනුත්ප්ප කියන කරුණු තුලින් පස්සේ හතරවෙනි කාරණේ හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ උද්ධච්චනේ. ඒක පින්නත් ඔබට මතකයි. දැන් ඔකට ඊළඟට කතා කරන්න තියෙන්නේ තීන මිද්දෙන් පස්සේ උද්ධච්ච කුක්කුච්චනේ. ඒකට අකුසල චෛතසිකයක් හැටියට හතරවෙනි ස්ථානෙ හිමි කරගෙන තියෙනවා. ඊළඟට ලෝභ, ditthi, මාන, දෝෂ එතකොට 7යි 8යි 9යි ඉස්සා 10යි මච්චරිය අන කුක්කුච්ච කියන කොටස. දැන් උද්ධච්ච කුක්කුච්ච කියලා අපි එක චෛතසිකයක් හැටියට වගේ කතා කළාට අපි පස්සේ අර්ථ විවරණය කරනකොට පැහැදිලි කරගමු. කුක්කුච්ච කියලා කියන්නේ එතකොට උද්ධච්ච කියන එකේම කොටසක් නමුත් අර්ථය ටිකක් පුළුල් තැනකට ගෙනියනවා කුක්කුච්ච කියන පදේ. ඊළඟට 12 වෙනි එක තමයි තීනය, 13 වෙනි එක තමයි නිද්දය. එතකොට තීන මිද්ද කියන නීවරණ දෙකක් බව පැහැදිලි පින්නතුලට 14 වෙනි එකට එතකොට නීවරණ වලට මේ ඇති විචිකිච්ඡා. එතකොට මේවා අපි මේ අවස්ථානුරූපීව සාකච්ඡා කරමු. අපි ඉස්සෙල්ලාම ඊටාව සරලව කෙටියෙන් අඳුරගමු මේ අභිධර්ම විග්‍රහයට අනුරූපව තීන මිද්දේ කියලා කියන්නේ මොකක්ද? තීන කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ ලෞකික අභිවෘද්ධිය කරගත්තා. ලෝකෝත්තර පරමාර්ථ ඉෂ්ට කරගන්න ගන්න වෑයම ගත්තා. ඒ වෑයම පළුදු කරන හිතේ පසුබසින ස්වභාවයටයි තීනය කියලා කියන්නේ. එතකොට මිද්දේ කියලා කියන්නේ චෛතසිකවල පසුබසින ස්වභාවය. සිතුවිලිනේ චෛතසික කියන්නේ නේද? පින්වත් ඔබ දන්නවා මේ දෙක දෙආකාරයකට දෙවේලකට පහළ වෙනව නෙමෙයි. යම් සිතක කම්මැලිකම කලස බව පහළ වෙනවද? චෛතසිකයත් ඒකාන්තයෙන් ඒ අනුරූපව ඒ චෛතසිකයම පහළ කරගන්නවා. ඒක උපාද නිරෝධෝච ඒකා ලම්බන වත්තුකා චේතෝ යුක්තා ද්විපඤ්ඤාස පඤ්ඤා චේතසිකා මත ඒක උපාද නිරෝධෝත සිතේ සිටිවිලි වල ස්වභාවය මේකයි. මේක බොහොම සියුම් ධර්මයක් නේ. කෙනෙකුට සිටිවිල්ල හිතයි කියලා වැටහෙන්නේ නැහැ. සිතයි සිටිවිල්ල වෙන් කරගන්නද බැරි තරමට ඒක අත්‍යන්ත සම්බන්ධයක්. කැමැතිම සම්බන්ධයක් පවතින මොකද එකවරමයි මේ දෙක උපදින්නේ. ලෝකෙම එකම අරමුණක්මයි මේ දෙක ගන්න. ඒ එකම අරමුණක සිත නිරුද්ධ වූ වහාම ඒ ක්ෂණයම පෙරපසු නෝ චෛතසිකයේද ආරම්භන ධර්මයෙන් ලිහි යනවා. ඒ දීර්ඝ විවරණයකට ලක් කරන්නට නෙමෙයි බලාපොරොත්තු. දැන් අපිට ඕනෑ තරම් අපේ දේශකයන් වහන්සේලාගෙන් අභිධර්මයේ පිළිබඳව අවශ්‍ය කරන පෘතුල අවබෝධය අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ලැබෙනවා. පින්නත් ඔබට තවදුරටත් හොයන්න ඕන නම්
ඒ අකුසල චෛතසික 14 විග්‍රහ වෙන අභිධර්ම චන්ද්‍රිකා පොත්වංශය තුල මේ තීන මිද්ද ඇතුළත් වෙන තැන මනා පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ තමයි ලෝභ සිත් අපි දන්නවනේ 8ක් තියෙනවා කියලා නේද? මේ තීන මිද්දේ යෙදෙන තැන් බඩපොතේ විස්තර කරන්නදී. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සසංකාරික සිත, දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සසංකාරික සිත, විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත කියලා සෝමනස්ස වශයෙන් 4කුත්, උපේක්ෂා වශයෙන් 4කුත්. වගේම කර්මඵලාදී විශ්වාස කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම යන දෘෂ්ටි අංශ දෙකකිනු තමා විසින්ම උත්සාහ කිරීමෙන් හෝ අනුන් විසින් පෙළඹවීම වශයෙන් කොටස් වශයෙන් ඉදිරිපත් කරන මේ කාරණා 8න් සසංකාරික කියන අඳුන්වන 4ම තීන මිද්ද පාදක කරගෙන පහළ වෙන අකුසල චෛතසිකයන්. ඒ වගේම මෝහ චෛතසිකයට අපි දන්නවනේ සිත් දෙකක් අයිති. උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත. ඒ වගේම උපේක්ෂා සහගත උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත. මේ දෙකත් නීවරණ ධර්ම දෙකක්මයි. පැහැදිලිව කියනවා මේක විශේෂයෙන්ම නේද? නීවරණ කියලා කියන්නේ නිවන අහුරන්නේ, නිවන මුවා කරන්නේ. යමකින් මුවා කරනවාද ඒ මුවා කරන දෙයට කියන්න පුළුවන් මෝහය කියලා. මෝහය කියන වචනේ තේරුම හැබෑවට යමක් මුලා කරනවා කියන එකයි. ඒ නිසා මේ තීන මිද්ද දෙක තුරම ප්‍රබලව ක්‍රියාත්මක වෙන්නේ මෝහයමයි. අර ලෝභයටත් වඩා ක්‍රියාත්මක වෙනවා කියලා මට හිතෙනවා මේ මෝහ මූලික සිද්දකේ පළවෙනි සිත. කොහොමුණත් අපි අද ඒකට සාකච්ඡා කරන්නේ තීන මිද්දේ පිළිබඳ අකුසල චෛතසිකය. යම් සිතක අලස බව, කම්මැලිකම, එහෙම නැත්නම් සිතේ සහ චෛතසිකවල අලස බව, කම්මැලිකම ඇතිවන්නේ යමෙකුට කුසලයක් හැටියට නෙමෙයි ඒ ඍජුව අකුසලයක් බව පින්නත් ඔබට පැහැදිලි කරන්නයි මම මේ සිහිපත් කළේ. අපි සාමාන්‍යයෙන් පාපයක් අකුසලයක් කියලා සලකන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන ආදී අපට ප්‍රකටව පෙනෙන ලාමක ධර්මනේ. ඒවනේ අපි අකුසල කියලා හිතන්නේ. එතකොට මේ චෛතසිකයක් ඇති වුණා. බලන්න ඒක අකුසලයක් බව අකුසල සිත් 14 විග්‍රහයටම පිළිසිරා බලන කෙනෙකුට ඒවා තෝරගෙන බලන විට මගේ හිතේ මෙහෙම සිතුවිල්ලක් පහළ වුණොත් මේ 14න් කොයි එකක් හෝ අව මොහොතකම වෙනවාදී අපිට මේ 14ම පහළ වෙනවා. එක වරක එක ක්ෂණයකදී සමහර විට අකුසල සිත් 2 3 4 වහයකින් චේතනා වශයෙන් පමණක් පහළ වෙනවා. මේ තීන මිද්දේ කියන එක චේතනා වශයෙන් පමණක් පහළ වෙන එකක්. නමුත් චේතනා වශයෙන් පහළ වෙන බොහෝ දේවල් බාහිරට පෙනෙන්නේ නැහැ. නමුත් චේතනා වශයෙන් පහළ වෙන මේ තීන මිද්දේ කියන එක බාහිරට පේනවා. අපේ කම්මැලි ඒ ශාරීරිය දැක්කම හිතා ගන්න පුළුවන් මෙයා හරිම කම්මැලි. සමහර පේනද මාංශානි තස්සවටදී පඤ්ඤා තස්සනවටදී කියන පර්වතයක් විතර මාස් වැඩිලා තියෙනවා. මෙලෝ වැඩ කරගන්න තරම් ඥානයක්. එහෙමයි අපිට උරතරන් සමාධිය හම්බ වෙන්නේ. ඒකේ සමහර කෙනෙකු ඉන්න කුටියට ගියා, කාමරේට ගියා, එහෙම නැත්නම් ගෙදර ගොඩ වුණා, ඉන්න ආයතනේ රස්සාව කරන තැන ඒ ලියන මේසය, ඒ බඩු මුට්ටු තියලා තියෙන ආකාරය දිහා බැලුවම අපිට හිතා ගන්න පුළුවන් අර තීන මිද්දේ මෙයාගාව තියෙනවද නැද්ද, අලසෙයිද කම්මැලිද නැද්ද කියලා. තවහට අඳින ඇඳුම පැළඳුම ගැන පවා හරියට අඳින්න බලනින්න හරියට ගෙස්ට් එක බීර ගන්න බාහිර පවිත්‍රතාවය සම්පූර්ණ කරගන්න කිසිම උවමනාවක් නැති අලස බවින් යුක්තව කල් වෙන මිනිස්සුන්ට බාහිර වශයෙන් තොතර ගන්න පුළුවන්. තවහරලාට තමන් අඳින බලනින්න ඇඳුම සෝදගෙන පිරිසුදු කරගන්න තරම්වත් සිතුවිල්ලක් නැති අය කොච්චර ඉන්නවද පින්වත් මේ තරම් අලසයි. ඒ ආලස්‍ය ජීවිත අපිට පැහැදිලි. තීන මිද්දේ කියලා කියන්නේ නිතරම පසුබසින ස්වභාවය, නිදිමත ස්වභාවය. අන්නේ ඒ ලාමක ධර්මයෙන් කෙනෙකුගේ ජීවිතේ ඉස්පතු කරගන්න පුළුවන් නම් අන්න භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව මහෝපකාරයක් වෙන්න පින්වත් මේ තීන මිද්දෙන් හිත ඔසවා තබා ගන්නයි. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා අවස්ථා ගණනාවක මේ තීන මිද්ද සිතක් තුළ ඇති වෙන්නේ කොහොමද? ඒ වෙනුවෙන් අපිට විවිධ දායක පොත්වහන්සේ මූලික කරගත්තු විවිධ කතා ප්‍රවෘත්ති වලින් මේ ධර්ම දේශනාව සරසන්න පුළුවන්. අපි ඉඩකඩ ලැබෙන විදිහට මේ කාරණා සාකච්ඡා කරමු සරල. මේ තීන මිද්ද එතකොට ඇති වෙන කාරණා භාග්‍යවතුන් වහන්සේ ආරම්භක වස්තු හැටියට 8ක් දේශනා කරනවා. දැන් පින්නත් ඔබ මේ කාරණා ඉගෙන ගන්නේ මොකටද? ලියා ගන්න පුතේ
මා තුළ මෙබඳු අවස්ථාවක කුසීත බවක් ඇති වුණොත් ඒ කුසීත බවක් හැටියට අඳුනගන්න ඒ කුසීත බවින් නැවත උත්හාන වෙන්න නැගී සිටි වීර්යය කර ගැනීම සඳහා උවමනා කරන අවබෝධය තමයි අපි ජීවිතේ ලබා ගන්න. මා තුළත් මේ වගේ දුර්වලකම් තියෙනවද කියන එක අපි අවංකව තමන්ගේ හිතට හැරිලා බලමු. පළවෙනි කාරණේ තමයි මේ අලස බව ඇති වෙන ලක්ෂණ එක. කෙනෙකුට යම් කිසි වැඩක් යෙදිලා තියෙනවා කරන්න ඉදිරියට වැඩක් කරන්න තියෙනවා කියලා හිතාගෙන එතකොට හුඟක් මහන්සි වෙන්න තියෙනවා දැන් ටිකක් කොහේ විවේක ගන්නවා කියලා හිතාගෙන ඔන්න අලසව කල්ලි වෙනවා. ඔන්න තීන මිද්දේ හිතවතුනවා. ඔබට එහෙම වෙච්ච වෙලාවක් තියෙනවද නැද්ද කියලා හිතනවල ඔබට පැවරන්නේ යම් ජීවිතේ වගකීම් තියෙනවා. අපි හිතමුකෝ දැන් ඔබට ගෙවල් දොරවල් අස්පස් කරන්න තියෙනවාද? මිදුල් ලම්බදින්න තියෙනවා, වල් ගලවන්න තියෙනවා, වැඩ ගොඩයි. ඉරින දවසේ කියලා අපි හිතමු. එතන ඉරින දවසේ හිතනවා. අද දවස් 30 මුග මහන්සි වෙන්න දෙන්නේ හින්දා 8:00 9:00 නැගිට්ටා නෑ. අන්න එහෙට පැරලෙනවා මෙහෙට පැරලෙනවා මොකද වැඩ ගොඩක් අද දවසේ කරන්න තියෙනවා කියලා හිතාගෙන. ඔන්න ඊට පස්සේ අලසව ඉන්නවා ඒකට හිලාව වශයෙන් කියලා. ඊළඟට අපි හිතමු ඒ වැඩේ කරගෙන යනකොට මොන වැඩේ කරගෙන යනකොට හිතනවා එළියට බහැලා ටිකක් සුද්ධ පවිත්‍ර කරනකොට දාඩිය දානවා. දැන් හිතනවා දාඩිය දානවා හරි මහන්සි දැන් ඒ නිසා දැන් නම් බෑ මේ කරන්න. දැන් මොන ටිකක් පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ටිකක් නිදාගෙන ආපහු අවුව බැසාම කරනවා මේ වැඩේ. ඔන්න ආපහු වෙනවා කියන විදිය. බලන්න ඔබේ ජීවිතවල සාමාන්‍ය ඒ මොහොතේ මේවා ක්‍රියාත්මක වෙනකොට ඔබට වඩාත් හොඳින් පැහැදිලි අන්න අපේ හාමුදුරුවෝ මතක් කරපු තීන විද්‍යාව ගැන බුදුහාමුදුරුවෝ සිහිපත් කළ දුන්න තීන විද්‍යාව මට මෙන්නේ මම හිතන විදිහව ගන්න ඕන කියලා හිතනවා. ඊළඟට හිතනවා වැඩේ නිමාවුණානේ. වැඩේ නිමාවුණාම කල්පනා කරනවා හරිම මහන්සි ආද ඒ නිසා අද පහට විතර වගේ කාලා බීලා හැන්දෑවේ ඉඳා ගන්නවා. ආන් ඒකත් අලස බව. එතකොට බැලුවම විවේකයට අලස බවට තමයි වැඩි කල් කියලා තියෙනවා. අර වැඩෙත් හැබැයි හරියට කරන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් උඩින් පල්ලෙන් දැන් ගේ දොර අතු ගන්න ඕනොත් එහෙම කම්මැලි කෙනෙකුට අපි කිව්වොත් ගේ අතු ගන්න කියලා මැදින් බේන හරි අතු ගන්න යනවා. පොටු ඇටට කොස්ස දාලා ඇඳ ඇටට කොස්ස දාලා අවුරුදු වලට ඉඳලා දාලා කුණු ටික එකතු කරගෙන එළියට අරගෙන පිරිසුදු කරගන්න තරම් උද්‍යෝගිවත් බවක් නැහැ. කම්මැලිකමෙන් තමයි වැඩේ කරතත් කරන්නේ. එහෙම කරලත් අලසකමට තමයි වැඩේ කරන්නේ ඉස්සෙල්ලා වැඩේ කළාට පස්සේ සමහරට වැඩේ කරගෙන යද්දී මිනිස්සු අලස වෙනවා තමයි ජීවිතේ වැඩ කරන්නේ. ඊළඟ භාගිත රහණදේශනා කරනවා කෙනෙක් හිතනවලු අනේ මට ගමනක් යන්න තියෙනවා. ඒ ගමනක් යන්න තියෙන නිසා ඒ ගමන හරි වෙහෙස කර ගමනක් දින කීපයක ගමනක් ඒ නිසා ඒ වෙහෙස වෙනුවෙන් දැන් ටිකක් විවේක ගන්න ඕන කියලා ඔන්න අලසව පැත්තකට වෙලා ඉන්නවා. අපි ඊළඟට මේකට පිළිතුරු සපය ගන්න හැටි කතා කරමු. ඊළඟට ඔන්නේ ගමන ගිහිල්ලා ආපහු පැමුණාවත් හිතනවා හරි මහන්සි දවස් දෙකක් තුනක් මේ ගමන ගියා. දවස් දෙකක්වත් මේකට නම් නිදා ගන්න ඕන. විවේක ගන්න ඕන කියලා හිතාගෙන ඔන්න ආයේ විවේකයේ කියන නම ඇති කර ගන්නවා තමන්ගේ හිතේ සන්තෝෂයට. අලසකම කියලා පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඊළඟට පස්වෙනි කාරණේ හැටියට විස්තර කරනවා සෑහෙන ආහාරය. ඒ කියන්නේ ගා මේ බඩ පිරෙන්නම අද නම් ආහාර ගත්තා. ඒ නිසා අද දවල්ට ආහාර ගත්තා. ඒ නිසා අද රෑ අද දවල්ේ පහමාරකට නිකන් නිදා ගන්න ඕන. කෑම ගත්තා වෙයි. රැට කෑම ගත්තොත් ඒත් එහෙමයි. පහවදවුනේ සුමාත්‍ර නිදා ගන්න. ඔන්න ආහාරය කමන්ට්‍රෝලට ලැබුණාට පස්සේ බඩ පිරෙන්න වැළඳුවාට පස්සේ කෙනෙකුට හිතෙනවා අනේ මට හරි කම්මැලි. ඇඟ මෙලි කඩනවා නැගිට්ටහම එහෙමයි. ඒක සෑහෙන පමණට ආහාරයක් නොලැබුණාම හිතනවා ගත කරන්න බෑ. බඩගිනි හරියට අද හොඳටම කෑවමද කන්න හම්බ වුණාම ඒ නිසා වැඩ කරන්න බෑ කියලා ඕන කම්මැලිකම ඇති වෙනවා. ඒක දැන් 6 වෙනි කාරණේ අපි ඊට පස්සේ සටහන් කරගන්න සරලව කියලා දෙනවා. ඒ වගේම සමහර විට කෙනෙකුට යාන්තම් හිතේ පැත්තක රිදුමක් එනවා. යාන්තම් දතක කැක්කුමක් එනවා. යාන්තම් පොඩ්ඩක් ඇඟරි දීගෙන එනවා. මේක වැඩි වුණොත් මේ හරි අමාරුයි. ඒ නිසා මේ සුළු රෝගයක් ඇතිලා තියෙන්නේ මට හරි අමාරුයි වැඩ කරන්න. ඒ නිසා ඔන්න දැන් වැඩ කරන්න බෑ කියලා හිතාගෙන. දැන් පාඩම් කරන කෙනෙක් නම් අපි ඒව එක එක සාකච්ඡා කරමු. පාඩම් කරන්න බෑ කියලා හිතාගෙන. එතන වැඩ කරන්න බෑ කියලා හිතාගෙන. අනේ අද උයන්න බෑ. කඩෙන් කනවා කියලා හිතාගෙන. සුළු රෝගයක් වැළඳුනා. ඒ රෝගේ වෙනුවෙන් ඔන්න අලසව කල්ප වෙනවා. ඊළඟට අපි හිතමු මේ රෝගේ හැදිච්ච කාලෙම නිදාගෙන හිටියේ කියලා.
ඒ රෝගේ සෝවුනාම කල්පනා කරන රෝගේ මේ හොඳ වෙච්ච ගමන් මේ ලෙඩේ වැඩ පටන් ගන්න හොඳ නැහැ එක දිගට. ඒ නිසා තව ටික දවසක් දැන් රෝගේ හොඳ වුණා විතරනේ තව දවසක් දෙකක් විවේක ගන්න ඕන කියලා හිතනවා. අන්න ඒ මිනිස්යාට අලසකම ඉසෝසෝ. ඒ නිසා අපි මේ සාමාන්‍යයෙන් අපි මේ කරුණු අටම නැවතත් කතා කරලා ඉමු. දැන් පින්නත් ඔබ හිතන්න ඕන මේක අනිත් පැත්ත. පළවෙනි කාරණේ මොකද්ද මම කිව්වේ? වැඩ කළ යුතුව තියෙන බව හිතලා විවේකව ඉන්න කොට හිතනවනේ මට ලොකු වැඩ කොටසක් තියෙනවා කරන්න. ඒකෝට පුංචි පුංචි වැඩ හුඟක් ඒවා මග ඇරෙන්න පුළුවන්. ඒ නිසා මේ ලොකු වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා පුංචි පුංචි වැඩ ටික ඉවර කරලා ඉන්න ඕනේ. මට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. මට රෙදි පිළි වගේකුත් හොදන්න තියෙනවා. ඒ නිසා මම රෙදි පිළි ටික හොදලා ඒ වැඩේ කරන්න පුළුවන්. එතකොට හිතට විවේකව වැඩ දැන් රෙදි හොද ගන්න තියෙනවා, රෙදි මැද ගන්න තියෙනවා. එතකොට මට ලොකු වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි පොඩි වැඩ ටික ඉවර කරගත්තොත් තමයි කියලා හිත උද්‍යෝගමත් කරගෙන අර ලොකු වැඩක් කරන්න තියෙනවා කියලා හිතලා අලසව ඉන්නේ හිත ඒකින් අත්පොදව ගන්නවා. අපි හිත මේ වැඩය අවසන් වුණා කියලා ඔබට කරන්න තියෙන වැඩේ ඊට පස්සේ හිතන්න ඕන මේ කෙනෙකුගේ ජීවිතේ දියුණුව උදා කරගන්න ඕන උදා කරගන්න ඕන කරන කුඩා මාර්ගෝපදේශකයක්. මේක ගැඹුරු අභිධර්මයක් නෙමෙයි. එදිනදා ජීවිතයට සම්බන්ධ කරලා මම මේ තීන මිද්දේ ගැන සාකච්ඡා කරන්න අවශ්‍ය කරන කරුණු ගොනු කරගන්න. ඒ නිසා වැඩේ නිවුණාම කල්පනා කරනවා මට උගා දේවල් මගේ අරුණා මේ ප්‍රධාන වැඩේ නිසා. ඒ නිසා මම දැන් මේ ටික වහවහ කරන්න ඕන නැත්නම් මට වැඩ කොට ගහනවා කියලා. ඉගෙන ගන්න කෙනෙක් නම් වෙන වැඩක යෙදුණා කියලා අපි හිතමු. ගෙදර පින්කමක් තිබුණා. ගෙදරක මංගල උත්සවයක්. ඒකට ඔබට වැඩ කොටක් තිබුණා. ඒ වැඩ කොට අතරදී ඔබට බොහෝ පුංචි දේවල් අතහැරලා ගියා. ඔන්න ඔබ කල්පනා කරනවා අනේ මට හුඟක් දේවල් අතහැරලා ගියානේ. ඒ නිසා දැන් මේ ටික ඉක්මනින් කරන්න ඕන කියලා වැඩේ නිමා වුණාට පස්සේ අපහු කල්පනා කරනවා මේ වැඩි ඉක්මන් කරගන්න ඕනේ දැන්. ඒ වගේම ගමනක් යන්න තියෙනවා නම් අපි හිතනවා ගමනක් යන්න තියෙනවා මං ගෙට එන්නේ යන්නේ හිතාගෙන ඉන්නේ ගමන අතරත මොන කරදර බාධා අපහසුකම් එයිද කියලා කවුද දන්නේ. ඉතින් ඒ නිසා අනේ මම ගමනේ යන්නේ ඉස්සල්ලා මට නියමිත මේ වැඩ ටික ඉවර කරගන්න ඕනේ ඉක්මනට. අන්න උනන්දු ඇති කරගන්න අන්න උත්සව ඇති කරගන්න. මේව ගමන් ගිහිල්ලා ආවම කල්පනා කරනවා. ගමන ගියේ කාලය අතරත මේ දවස් කීපය ඇතුළත නැත්නම් මේ සතියමාර ඇතුළත මට ගෙදර මකුල් දැල්ටි කඩා ගන්න බැරි වුණා. ඒ වගේම මං හොදන්න කියලා හිතාගෙන ඉන්නකොට එනිදි හොදන්න බැරි වුණා. මට හුඟක් දවසකින් ගෙවල් මිදුල් අස් කරලා තබා ගන්න බැරි වුණා. අනේ ඒ ටික කරන්න ඕන කියලා විවේක ගන්න ඉස්සෙල්ලා ඒ පැත්ත හිතනවා. ඊළඟට කල්පනා සෑහෙන පමණ ආහාරයක් ගන්නකොට හිතනවා මම දැන් ශක්තිමත්. ඒ නිසා මම අලස බව හිතට ගන්න නැහැ ශක්තිය හිතට අරගෙන මම මේ වැඩ ටික කරගෙන යන්න ඕන කියලා ඔන්න හිතේ වීර්ය සම්පන්නතාවය කොට නගනවා. හොඳ ආහාරයක් ගත්තම හිතේ කයි ශක්තිය තියෙනවා. ඊළඟට හිතනවා සෑහෙන පොරට ආහාරයක් ලැබුණේ නැහැ කියලා අපි හිතමු. එතකොට හිතනවා දැන් හොඳටම ගත සැහැල්ලු. ඒ නිසා මං අඩුවෙන් ආහාර ගත්තේ වතුර ටිකක් බීලා. මට කරන්න තියෙන වැඩ ටික දැන් කරගත්තොත් ඊළඟට කැම ටික සකස් වෙනතුරු අනේ මං උනන්දුවෙන් මේ වැඩ ටික කරගන්න ඕන කියලා හිත උද්‍යෝගමත් කරගන්නවා. ඒ වගේම සමහර වෙලට මම කිව්වා දැන් හත් වෙනි එක සුළු රෝගයක් හට ගන්නකොටම හිතනවා අනේ දැන් මේ රෝගේ උත්සන්න වුණොත් මගේ අධ්‍යයන කටයුතු වේවා මගේ අනිකුත් කරන්න තියෙන වැඩ ටික වේවා බඩු මුට්ටු ටික ගෙට ගන්න එක කරන්න තියෙනවා වැඩසටහනට යන්න තියෙනවා ඉතින් බඩු ටික ගෙට ගන්න එක රෝගේ උත්සන්න වෙන්න ඉස්සෙල්ලා කරගත්තොත් මම වහවහ මට රෝගේ උත්සන්න වුණාට පස්සේ ගෙදර ඉඳගෙන ඒක පරිහරණය කරන්න පුළුවන් එහෙම නැත්නම් මම ලොකුව පහසුකමකට වෙනවා කියලා අර සුළු රෝගයෙන් හටගත්ත වෙලාවේදී ඉක්මනින් වැඩි කරගන්න. ඊළඟ කාරණය අපි හිතමු රෝගයක් තිබුණ රෝගේ සෝනා. රෝගේ සෝනා හිතනවා මට රෝගී වෙලා හිටපු කාලේ වාක් වැඩ අතපසු වෙන්නේ. කල්පනා කරලා බලන්න. එතකොට ඔබට ජීවිතේ මනුස්සයෙක් ඉන්නත් හැම මොහොතකම කරන්න වැඩක් තියෙනවා. අභිවෘද්ධි උදාපත් කර ගන්න මනුස්සයට කම්මැලි නැති මනුස්සයාට අපි හිතමු කවුරු හරි තමන්ගේ ලියන මේසෙ ළඟට කතා කරනවා. ඒ කතාව කරන අතරදී කතාවට ඔබ කාලය අරින්න නැතුව එයා පොඩි පංජකක් අරගෙන දෙවි කැලක් අරගෙන තමන්ගේ ලියන මේසෙ තියෙන බඩු ටික පිහ දානවා. අන කම්මැලි නැති මිනිස්සයා දිනන මිනිස්සගේ ස්වභාවය. අපි හිතමු අපි බස් රථේ කියනවා. ඒ ඔබට සාමාන්‍ය ජීවිතයේ දේවල්. බස් රථේ ඉඳගත්ත ගමන් නිදා ගන්න නෙවෙයි තියෙන්නේ. ඔබ විශේෂයෙන් මොනවා හරි පොතක් සිත වැඩෙන නුවණ වැඩෙන සමහරකට බෞද්ධෙක් නම් හෝ අන්‍යාගමිකෙක් නම් ඒ ආගමික පොත් වහන්සේ නම තමන්ගේ අතේ තියාගෙන පොත කියවන තරමටපත් උනොත් කොච්චර වටිනවද? ඒ මනසට ජීුණු වෙන්න පුළුවන්. ඒ ජීුණු වෙන මනසගේ ලක්ෂණ. කොයි වලාවක්වත් නිකන් ඉන්නේ නැහැ. එක වැඩක්
කරන අතරදී විවේකයක් ලැබුණොත් වහාම හිත උනන්දු කරගෙන තව වැඩක් කරනවා. ඒක තමයි දියුණුවේ මිනිහෙකුගේ ලක්ෂණය. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට නිතරම ප්‍රත්‍යක්ෂා කරන්න කියපු කරුණු ගොඩක් තියෙනවා. ඒ පාළියෙන් තියෙන කරුණු පිළිබඳ උපදේශය මම ඔබට අධ්‍යය කීපයකින් මෙහෙම දීපත් කළොත් ඒකාකාරී භවෙන් හිත අත්විඳින්නත් ඒක හොඳයි කියලා මම හිතනවා. භාග්‍යවතුන් වහන්සේගේ විවිධ සූත්‍ර දේශනා තුළ එතකොට මෙන්න මේ විදිහේ ප්‍රත්‍යක්ෂ කරන්න කියලා තියෙනවා. නැත්නම් ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා තියෙනවා. කොහොමද? කාලය කාදමන කෙනෙකුන් වෙන්න එපා. තීන මිද්දයට හිත යොමු කරනු එපා. වැටුණු තැනින් යලි නැගිටිනු සිනහ පපා. එතකොට ලැබිය ඇත දෙලොවම විඳින සැපා. ඉතින් ඔබ දන්නවනේ කාලය රත්නා සමානයි. අපේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ මොනවද කියලා අහුවොත් ජීවිත වටේ තියෙන දේවල් වලින් වැඩිපුරම ගෙවෙන්නේ මොනවද කියලා අහුවොත් ඔබ කියන්නද කාලය. උපන් මොහොතේ සිට මේ යන මොහොත දක්වා අධි වේගයෙන් පින්වත්නි අපේ කාලය ගෙවිලා යනවා. දිවා කාලය දැන් පින්වත් ඔබ දන්නවා සමහරලාට දීඝා ජාගරතෝ රත්ති මතකයි අහලා තියෙනවා. දීඝං සන්දස්ස යෝජනං දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. දීඝා ජාගරතෝ රත්ති නිින්ද යන්නේ නැති රාත්‍රී. ඔබ කොච්චර කල්ගත කළද හිතේ දැවීම තැවීම නිසා, විවිධ රෝගාබාධ නිසා, විවිධ ගැටලු ප්‍රශ්න නිසා, නැත්නම් හෙට කරන්න තියෙන වැඩ නිසා නේද? සමහර විට අපේ ජීවිතය ගැන භාග්‍යවතුන් වහන්සේ එක තැනක දේශනා කරනවානේ රැට දුන් දමන අවලට ඇවිදින තුඹසක් වගේ කියලා. ඉතින් ඒ නිසා ඒ අනන්ත ප්‍රශ්න ගැටලු වලින් හිත පිරිච්ච දවසක අපි හෙට පැරලෙනවා මෙහෙට පැරලෙනවා අපිට නිින්ද යන්නේ නැහැ. වාර ගානක් වෙලාව බලන්න. තාම එළිුනේ නැහැ. තවම එකයි වෙලාව. 1:20යි නේ වෙලාව. දැන් 4ට 5ට යද්දි කියලා හිතාගෙන අවදි වෙනවා පාව. යන්තා නිින්ද ගිහින්. එතකොට අපිට පේනවා කාලය කියන එක යම් කිසි කෙනෙකුගේ ජීවිතය වැඩෙහි යොදනවා නම් යට කාලයමයි. වැඩෙහි නොයොදන එක්කෙනාට තමයි කාලය වැඩි කියලා හිතෙන්නේ. දැන් මේ බණ ප්‍රචාරය වෙන ගමන් ඔබ වෙලාව බලනවා නම් තව කොච්චර වෙලා බණ තියෙනවද දන්නේ නැහැ. අන්න ඔබට දැන් මේ බණ එපා වෙලායි. අන්න මේ බණ පිළිබඳව අහගෙන ඉන්න කාට තීන විද්‍යාව ඇතුළු වෙලා. ඊළඟට ඔබ දන්නේව නැතුව තීන විද්‍යාව ඇවිල්ලා ඔබට මේ වෙනකොට ඔබ නිදි බර වෙලා. ඒක තමයි තීන විද්‍යාවේ ස්වභාවය. අපට මේ කාලේ ආයි ජීවිතේ ලැබෙන්නේ නැහැ. ළමා කාලය ලැබෙන්නේ ළමා වයසේදී විතරයි. 7 8 10 12 වෙනකොට ළමාම ඉවරයි. ඊට පස්සේ 9 අවුවන විය. එතන ඉඳලා තමයි තරුණ ආරම්භ වෙන්නේ. මොකද දැන් අවුරුදු 70කට 80කට අපි ආයු සීමා කරන්න බෑ. ඒ නිසා අපි මේ කෙටි කාල සීමාවක් තුළ ජීවිතය හරියට කල්පනාකරණය කරගන්න ඕනේ. මේ ජීවිතේ පෞද්ගලිකව ඔබ වෙනින් කරගත යුතු දේ තියෙනවා. ඊළඟට අනුන් වෙනින් කර දී යුතු දේ තියෙනවා. ඊළඟට පින්වත් ඔබ ධර්මලාභය ලබාගෙන ආයතබාගෙන ඉන්න තියෙන රටට තමන්ගේ ඉෂ්ට වෙන්න ඕන යුතුකම් තියෙනවා. ඔබ ආයතනයක සේවය කරන නම් ආයතනයට ඔබ ඉෂ්ට වෙන්න ඕන දේවල් තියෙනවා. බලන්නකොට තීන මිද්දෙන් තොරව ප්‍රයත්න වෙන්න කොච්චර දේවල් අපිට තියෙනවද කරන්නේ. ඒ වැඩ කරගන්න මට කාලය නැති කියලා කියන එක්කන හරි වාසනාවන්තයි. කාලය ඕන තරම් තියෙනවා. මොකද කරන්නේ මේ දවස්වල? මොකුත් නැහැ නිකන් ඉන්නවා. කියන මිනිස්සු කොච්චර කියනවා. මොකුත් කරන්නේ නිකන් ඉන්න මිනිස්සයා කාලකන්ණි ඉන්නේ. කාලය කනවා කියන එකනේ අදහස. ඒකයි වාග්යතුන් හන්ද දේශනා කරන්නේ කාලය කා දමන කෙනෙකුන් වෙන්න එපා. කාලය නිකන් අපතියවන කෙනෙක් වෙන්න එපා. කාලේ වටිනාකම දැනගන්න, කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. තීන මිද්දයට හිත යොමු කරනු එපා. හිත වට ගන්න එපා. තීන මිද්දයට කම්මැලිකමට හිත වට ගන්න එපා. වැටුණු තැනින් යලි නැගිටිනු සිනහ පපා. අපේ ජීවිතයේ සමහරට සියලු බලාපොරොත්තු විඳ වැටිලා අපි බිඳුවටම වැටෙන වෙලාවල් තියෙනවා. සමහරට ඔබ හරි හම්බ කරගත්ත දේවල් අපි හිතමු එක මොහොතකින් සුණු විසුණු වී ගියා. දැන් මේ පිළිබඳව හිත දැවි තැවි ඔබ ජීවිතේ නවතිනවද? ආපහු ජීවිතය අවදි කරගෙන බලනවද? නැවත නැගිටින්න උත්සාහ කරනවද? ඕනම මිනිසෙකුට පුළුවන් සියල්ල අහිදුන ජීවිතේ නැවත නැගිටින්න. අවශ්‍ය කරන එකම දේ තමයි තීන විද්‍යාව. වඩපොතේ ඕනෑ තරම් කාරණා තියෙනවා පින්නත් මේ වෙනුවෙන්. එහෙම වුණොත් පුළුවන්
කෙනෙකුගේ ජීවිතයේ අර දුක්පර සියලු තත්ත්වයන් මකා දාලා සපෝත් ජීවිතයක් ගත කරගන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ වදාරනවා නොපමාවන්න සිත දිරිමත් කරගන්න සිතුවිලි නිතර සෝබාමත් කරගන්න කිසිවිට එපා වැඩ අතපසු කරගන්න එතකොට හැකි වේවි දියුණුව ලැබගන්න. මේ අනුශාසනයේ භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම සිදු කළේ මහා පරිනිර්වාණයටපත් වෙන්නට ඔන්න මෙන්න කියා තිබෙදී. විසුණු වහන්සේලාට වදාරන්නේ අප්‍රමාදයෙන් සම්පාදේත. කත්තබ්බං කුසල චරිතබ්බං බ්‍රහ්මචර්ය නැතිජාත සමරණ. බලන්න අප්‍රමාදයේ පිළිබඳව වචනය තමයි මේ තීන විද්‍යෙන් දුර වෙන්න කියන අවවාදී ඉස්පතු කරන වටේ. පමාදං අප්‍රමාදයෙන් පමාදෙහි කියලා කියු පින්වත් මේ තීන විද්‍යෙන් තවත් නම. ඒ නිසා කිව්වා ජීවුන වෙන්න උත්සාහ කරා. අපි මේ කොටේ නිතර කියන අදහස අතේ මෙහෙම අතෙල්ලොත් හැකිවේ කට සොලවන්න අද කැප වුණොත් හෙට හැකිවේ සැනසෙන්න දිරිමත් නුනොත් හැට ජය හිමි කරගන්න කම්මැලි වුණොත් පසුවට වෙයි දුක් වෙන්න. දැන් බලන්න මේ කොරෝනා වසංගතය ආපු කාලේ මිනිස්සු හැමෝම අඩු ගානේ මල් පොච්චියක හරි මොන හරි යමක් හිටවන්න උත්සාහවත් වුණා. අපකේට වුණා මොකද කාටත් වැටෙන්න පටන් ගත්තා. අපි අතපය හකුලවගෙන හිටියොත් අපිට අනාගතේ කට හොල්ලන්න බැරුව යනවා. කට හොල්ලන්න කියන්නේ ආහාර පාන ටික ගන්න බැරුව යනවා. ලොකු ආහාර පාන හිඟයක් ආවොත් දැන් අපිට වේලක් කාලා ඉන්න හැරි වැහි පිහිල්ලක හරි අපි ගොටුකොළ ටිකක් මුගුණ වෙන්න ටිකක් හරි වවාගත්තොත් ඉත නෑ අපට බෑ කියන්නේ නැතුව. උනන්දුන අතපය හකුලවගෙන තීන මිද්දේට වැටිලා දැන් ඇඳිරි නීතියේ කොහෙවත් යන්නත් නෑ නේද? හොඳට නිදාගත්ත හැකි වැඩට යන්නත් නැතුව ගෙදර හිටියව පඩිත් හම්බ වෙනවා කියලා හිතාගෙන ඉන්න පිළිසකුත් තියෙනවා. ඔහි කාලේ විනාශ කළා. එහෙම අයට කවදා හරි දවසක කම්මැලි වුණොත් පසුවට වෙයි දුක් වෙන්න. හැබැයි අද කැප වුණොත් හෙට අපිට ජය ගන්න පුළුවන් ජීවිතය. දිරිමත් වුණොත් හැක ජය හිමි කරගන්න. ඉන්නත් හැම වෙලාවකම ජීවිතේ තමන්ට වටිනා සම්පතක් වශයෙන් සලකන්නේ ජයසිකේ. උත්සාහය දමෝතයිසිකේ. කිව්වනේ උත්සාහය දඬුවම් වන්නේ කියලා. උත්සාහය ඒකාන්තයෙන් උත්සාහයෙන් යමෙක් මේ උක්දඩුව මිරික ගත්තොත් කඩි ලබා ගන්න. ජීවිතේ මිහිරි කියලා කියන්නේ ඒකට. ඒ නිසා ජීවිතේ දිනන්න කැමති කෙනෙකුට කොච්චර දහම් කරුණු තියෙනවද මේ බලන්න. තීන මිද්දෙන් අත්මිදුනොත් තීන මිද්දේ පිළිබඳව භාගතුන් හන්දේ වදාළ කාරණා පිළිබඳව උපදේශය හිතට ගත්තොත් ජීවිතේ කොච්චර දියුණු වෙන්න පුළුවන්ද? ලෝකේ ඔය පූජිත ජීවිත කියලා පොත්වලක් මට මතකයි තියෙනවා. ඒ පූජිත ජීවිත කියන පොත්වල කියන්නේ මුල ඉඳලා නැගිට මිනිස්සු. වැටිච්ච මිනිස්සු. වැටිලා ආපහුන ගිහින් අපි කියනවානේ වැටෙන තරමට නැගිටින්න ශක්තිය ගන්න කියලා. ඒ වගේ ජීවිතේ කීර්තිධර මිනිස්සු දිහා බැලුවම ඒ හැම විටම කියනවා අපි මෙන්න මේ වගේ දුක්පත්ව ඉන්නතරකුත් නැතුව කන්න දෙයක්වත් නැතුව බොහෝම දුක් විඳපු අය. අනුන්ගේ ගෙවල් වල අපේ අම්මා බැල මෙහෙරකම් කරලා අපට කන්න බොන්න දුන්නේ. ගෙවල් වල වළම්පි ගන්න කොහොදලා අපට කන්න බොන්න දුන්නේ. මට ඉගෙනුනේ එහෙමයි. මං ඒ සියල්ලම විඳගෙන දරාගෙන අද මේ තත්ත්වයටපත් වුණා කියලා ලෝකේ රටවල් වල දියුණු රටවල් වල ජනාධිපති පදවියටපත් වෙච්ච අය පවා කරුණ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා හිතන්න බුදුරජාණන් වහන්සේලා වශයෙන් ගත්තත් වෙනත් ආගමික උත්තමයන් වහන්සේලා දිහා බැලුවොත් ශාස්ත්‍රවල දිහා ඒ කිසියෙක් මල්ලෙහනවල වලින් ගිහිල්ලා ජීවිතේ ජයගත්තු අය නෙමෙයි. ජීවිතේට අනන්ත ප්‍රශ්න ආවා. ජීවිතේට අනන්ත ගැටලු ආවා. එමෙ බණාන ගමන් හිතන්න. ඔව් ඇත්තයි ඒක. ඔබට හිතෙනවා නම් කොච්චර ලොකු සැනසීමක්ද මට තිබිච්ච ප්‍රශ්න වල හැටියට. මම දරුවොත් එක්ක තනි වුණා. මම පුදුම කැපවීමකින් උත්සාහයකින් මගේ දරුවොත් එක්ක නැගිට නිසා අද මට ජීවිතේ සැනසෙල්ලක් තියෙනවා කියලා ඔබට හිතන්න පුළුවන් නේද? අන්න පින්වත්නි ඔබ ජීවිතේ ජයගත්ත කෙනෙක්. ලොවදින හැමදෙනම මහවැල ඇත්තෝ ඔය. මේක නිතර ලියලා පාඩම් කරගන්න වටින දේවල් මේ තියෙන පින්වත්නි මේ උපදේශ කාව්‍යය.
සැනසෙන නියම බුදු මඟ දැකගත්තෝය. ඉවසන ලොව දිනු හැමදෙනම මහ වෙර ඇත්තෝය. මහා වීර්ය හදාගත්තේ සැනසෙන නියම බුදු මඟ දැකගත්තෝය. ඉවසන ධන දිවියෙන් ජයගත්තෝය. බාධක දිනු හැම දිවි ජයගත්තෝය. ජීවිතේට එන ඕනම කටුක අත්දැකීමක් වේදනාවක් ඔබට දරා ගන්න පුළුවන් ශක්තිය ඇති වෙන්න ඕනේ. එහෙම වුණාම ජීවිතේ ජයග්‍රහණය කරන්න ඊළඟට මගේ භාග්‍යවතුන් වහන්සේ මේ තීන විද්‍යාවේ වැඩිපුර ඉස්පතු වෙලා පේන අවස්ථාවක් හැටියට සිගාල බ්‍රහ්මපතියට එහෙම නැත්නම් සිගාලවල සූත්‍රය තුල කාරණා 6ක් පැහැදිලි කරනවා. පින්නත් ඔබට ඒක උඟක් පැහැදිලි ඇති උඟක් මතක ඇති කියලා මම හිතනවා. චකෝමේ ගහපති පුත්ත ආදීනව අරස්සානියෝ බ්‍රහ්මපති පුත්‍රය අලසකම ඇති පුද්ගලයාගේ ලක්ෂණ 6ක් මම දකිනවා. එක අතිශීතං තී කම්මංග කරොන්ති. දැන් හරි සීතලයි අනේ මේ වෙලාවේ වැඩ කරන්න බෑ. අපි හිතමු දැන් නොවැම්බර් දෙසැම්බර් මාසේ වෙනකොට ඔන්න සාමාන්‍ය පෙළ විභාග. හැබැයි පරිසරේ ටිකක් සීතලයි. අනිත් දවස්වලටත් එහෙම තියෙනවා. දැන් ඔන්න රෑ පාන්දර 3 විතර වගේ හැරෙනවා. පාඩම් කරන්න තුනක් තියෙනවා. කරන්න වැඩ රාජකාරියත් ගොඩක් තියෙනවා. අනේ දැන් නම් පාඩම් කරන්න බෑ. සීතලයි කියලා රෙද්ද පරවගෙන ආයෙ ටිකක් නිදා ගන්න. අන්න තීර වෙද්දී හිතවසවන. ඉතින් ශීතයයි කටයුතු අතපසු කරගන්නවා. කරන්න තියෙන වැඩ පස්සට දාන්න. ඒ වගේම දැන් මේ වෙලාවේ එළියට බහින්න බෑ. හරි උෂ්ණයි. මේ වෙලාවේ දාඩිලාව පාඩම් කරන්න බෑ. ඉතා උෂ්ණයි කියලා වැඩ අතපසු කරගන්නවා. තව සමහර කෙනෙක් හෙට උදේම පටන් ගන්නවා දැන් හැන්දෑවුණා වැඩි. හැන්දෑවුණා වැඩි කියලා තමන්ගේ කටයුතු අතපසු කරගන්නවා. ඔය තව සමහර කෙනෙක් ඉතා උදෑසනයි දැන් මේ විතර පාන්දර වැඩ කරන්න බෑ. තාපිය දවල් විචාර. දවල් වල අවුවත් වැඩේනවා. එතකොට අතු ගන්නත් ලේසි. මිදුලම දින්න දවල් නිකන් ඉන්නවා කියලා ඉන්නවා. ඔන්න දවල් වල හිටනවා දැන් ආයේ මේ ඔව වැඩි හැන්දෑවට කරනවා. ඔය විදිහට දවසේ කටයුතු කල් දානවා මිනිස්සු. සමහර කෙනෙක් අර මං ඉස්සර කෝගී ඉතා බඩගිනි කියලා හිත වැඩ කල් දානවා. ඔගේ ඉතා බඩ පිරලා තියෙනවා කියලා වැඩ කල් දානවා. අපි පරණ කතාවක් අහලා තියෙනවනේ කම්මැලි කොල්ලනේ පොල් කටුව ගෙනා තිනේ ඵලයව හිගමනේ තොපට නැතන් වැඩක් කිතිනේ කියලා. ඒවා මේ නිකන් කියපුවා නෙමෙයි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල බලන්න මොනතරම් දේවල් අපේ ජීවිතවලට එකතු කරන්න දේවල් තියෙනවා. දැන් පින්නත් ඔබට මම කිව්වා කතන්දර කීපයක් ජාතක පොත්වහන්සේකින් උපුටාගත්තු කතන්දර කීපයක් මතක් කරන්න තියෙනවා. උපදේශාත්මක කරුණුත් එක්ක පින්නත් ඔබට වැඩ කල් දැම්මහමයි කලබලයට වැඩ පටන් ගත්තාම ඇති වෙන ආදීනමේ තේරුම් ගන්න වටින කාරණාවක් මම ඉතා කෙටියෙන් මතක් කරන්න. මේ ජාතක කතාවට කියන්නේ වර්ණ ජාතකේ නොහොත් වාරණ ජාතකය. ඒ වාරණ ජාතකයේ තියෙන ගාථා විශ්සල කිව්වම ඔබට මේ ගාථා කතා පොතෙන් එන අදහස මුළුමනින් විවරණය කරන්න කාලේ මද උනත් තේරුම් ගන්න පුළුවන් වෙයි. යෝපුබ්බේ කරණීයාති පච්චසෝ කාතු නිච්චති. යම් කිසි කෙනෙක් පළමුව කරන්න තියෙන දේ පසුව කරන්නට කල් දානවා. අර මගේ ධර්ම දේශනාවේ මාතෘකාවත් එහෙම නෙවෙන්නත් නේ. අද කල යුත්ත අදම කල යුතු අජේව කිච්ඡන් ආතප්පං. කෝජඤ්ඤා වර්ණංශේ කොන හෙට මරණය වේද කියලා කවුද දන්නේ? මහා සේනාධිපති මාරයාගේ අපි අතරේ කිසි කිවිසුමක් නැහැ කියලා මේ ධර්ම දේශනාවේ මාතෘකාව පැවැත්වුවේ. ඒ වගේ යෝපුබ්බේ කරණීයාති. මුලදී කරන්න තියෙන වැඩ දැන් ඉගෙන ගන්න වයසේදී ඉගෙන ගන්න එකන අතරිතව බ්‍රහ්මචර්ය. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕන දේවල් කරන්න තෝ මනමාලකම් කරන්න පටන් ගත්තා. ඊට වඩා වැඩිහිටියෝ කරන දේවල් ගැන කල්පනා කළා. අන්න ඒ මනුස්සයාට පිළිහෙනවා. මොකද එයා ඉස්සර කරන්න ඕන වැඩ පස්සේ කරන්න පටන් ගන්නවා. පස්සේ කරන්න ඕන වැඩ ඉස්සර කරන්න පටන් ගන්නවා. යෝපුබ්බේ කරණීයාති පච්චාසෝ කාතු මිච්ඡති. ඒ වෙක්කෙනා පස්සේ කරන්න කැමති වෙනවද? එයා ලුණු වරණ දඬු බිඳී ගත්ත ඇහැ බිඳගත්ත සියලු දෙනාගේ වැඩ අතපස කරපු මානකයා වගේ වෙනවා. ඊතරක අම්මා කොච්චර වීර්යය කළත් තාත්තා කොච්චර වීර්යය කළත් දරුවෙක් එක්කෙනෙක් ඉන්නවා නම් පවුලට ඇති. ඒ හැමදේම කම්මැලිකම නිසා කාබාසිනිය කරලා දාන දරුවෝ. එහෙමයි නැද්ද? හැබැයි සමහර වෙලාවට දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අමුසෙමින් වශයෙන් ගත්තත් ඒ දෙන්නට දෙන්න උද්‍යෝගිකවක් නොවන කාලේ එක්කෙනෙක් හරිය දෙන්නකින් කම්මැලියෙක් බවට පත් වෙලා ඉන්නකොට ඒ ගෙවල් දොරවල් පිළිහෙන බව අපි ඒවා පිළිබඳව පසුව සාකච්ඡා කරමු. මම පින්නත් ඔබට මේ කතා ප්‍රවෘත්තිය කියලා දෙනවා. ඉතින් දවසක් ගිහිව ඉඳලා බණ අහන්න ආපු 30 දෙනෙක් බණ අහලා කල්පනා කරනවා මේ ගිහි ජීවිතය හරි සම්බාධ කරයි. මේකේ ඉඳගෙන සසනින් එතර වෙන එක ඉතර ලේසි නෑ. ඒ නිසා අපි පැවිදි වෙන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේලාගේ පැවිදි වෙලා කමටහන් ලබාගෙන වනයේට ගියා භාවනාවට. දැන්
රහත් ඵලයට පමුණුනා උන්වහන්සේලා නොබෝ කලකින් ඔබද තීන විද්‍ය අතහැරලා නොයේ දුෂ්කරතා මේ යමක්කමක් තීච්ච ධනවත් පවුල්වල දරුවෝ මේ 30 දෙනා අවුලසි පීඩා කිසිවක් නැතක පුදුම වීර්යයකින් පුදුම කැපවීමකින් හරියට පින්න පාදරියක්වත් නැහැ බලන්න අපහසුකම් දරාගෙන උත්සාහ කරන මනුස්සයෙක් ලැබෙන ප්‍රතිඵලය ඉක්මන් වෙන්නේ අපි අහලා තියෙනවානේ කල්ගිය රෙදි වැරළි ඇදදලි කුණින් වකා එල්මෙන්න කුරු උගනියෝ ඉදිරි වැඩතක භාග්‍යවතුන් වහන්සේගේ චන්දන් ජනේති විරියන් ආරම්භති කැමැත්ත ඇති කරගන්න තමන් කරන කටයුත්තට පින්වත් මොන දෙයද කරන්නේ උයන්න පටන් ගන්නවද මොනවල කඩබලට මන්දා කියලා හිත අපි උයන්න පටන් ගත්තොත් අපිට ඒක රහට පිළිරට උයා ගන්න බෑ යන්නක් තියෙනවා ඒක හිතාගත්තොත් කම්මැලි සිටිවිල්ලක් ඇති වුණොත් එහෙම ඒ දවස් හරි අසාර්ථකයි පින්වත් ඒ කැමරිකත් රහන්න ඒ නිසා වැඩක් කරන්න එළවෙනකොට ඒකට හොඳ කැමැත්තක් ඇති කරගන්න පාඩම් කරන එක්කනට පාඩම් කරන්න කැමැත්තක් බණහනකොට බණහන්න කැමැත්තක් ඔය කැමැත්ත නැති එක්කනට තමයි අර මම කිව්ව නිදිමත හැදෙන්නේ ඈනුම් හරි ඇඟවලි කඩන්න ඒ කටයුත්ත කොයි වෙලාවෙද ඉවර වෙන්නේ කියලා වෙලාව බලබල ඉන්නේ කවුද අන්න තන්දන් ජනෙති කරන වැඩේ ගැන කිසි සතුටක් නැහැ කරන වැඩේ ගැන කිසි කැමැත්තක් නැහැ අර කතාවට කියන්නේ උපන්නාට මේ ලෝ වෙනවා කියලා ඉපදිච්ච හින්දා ඉතින් මෙහි ජීවත් වෙනවා කොහොමද අනිවාර්යයෙන්ම ඉතින් නැරෙන්නේ හින්දා ඔය ඉන්නවා මිස පොත්තේ දිනවද එහෙම කියනවා දැන් කැමැත්ත ඇති කරගත්තොත් චන්දන් ජනෙති කැමැත්ත ඇති කරගත්තොත් විරියන් ආරම්භති එතකොට වීර්ය ආරම්භයට පටන් ගන්නවා අර ආරම්භක වස්තු ගැන පින්නත් මම මතක් කළා ඒ වගේ අපේ හිතේ ආරම්භක අධ්‍යාත්මික මනෝ ධාතුවක් ඒක ආරම්භක ආරම්භදා නික්කමදා පරක්කමදා කියලා හිතේ වීර්යය කියන කොටස් තුනක් තියෙනවා. දැන් යමක් ආරම්භ කරන්න ඕන විරිය ආරම්භති හිතේ හරි කැමැත්තෙන් ඒ කටයුත්ත කරගෙන යන පියවරෙන් පියවර නිමා වේගෙන එනවා නේද කියලා හිතේ සන්තෝෂයෙන් පොතක් කියවන්න පටන් ගත්තම ඒ පොත කියවගෙන යන්න ඕන ඉදිරියට මුලට වඩා ගැඹුරු දහම් කරුණු නැගති මුලට වඩා ශාස්ත්‍රීය කරුණු පොතේ නැගති ඒ ටිකක් මම හොයාගන්න ඕන. මැද තියෙන කාරණා ටිකට වඩා පොතේ සමාප්තිය කරුණු බොහොම ගාම්භීර කරුණු සටහන් වෙලා තියෙනවා. අන්න පොත කියවන්න වීර්යය ටිකෙන් ටික ඉදිරියටම ගෙනියනවා. පරක්කම ධාතුව දක්වා ගෙනියනවා. ඒ වගේ අර ස්වාමීන් වහන්සේලා බොහොම තද කැමැත්තකින් අර දුක් විඳිනවා. යහලා තියෙන පැමිණි දුක් පරිරසයි කියන්නේ. කැමැත්තෙන් ජීවිතේට දුක් දරා ගන්න පුළුවන් නම් ඒ තුර අලස වෙන්නේ නැතුව කම්මැලි වෙන්නේ නැතුව ජීවිත ඉදිරියට යන කල්පනා කරන කොච්චර වටිනවා. දැන් මොන්න රහත් ඵලයට පැමිණිලා බුදුරජාණන් වහන්සේ දකින්නට මේ වික්ෂුන් වහන්සේලා වැඩම කළා. වැඩම කළාම උන්වහන්සේ අරියට ස්ථිර ප්‍රශංසා කරනවා උන්වහන්සේලා. බොහොම හොඳයි උන්වහන්සේලා පැවිද්දේ පටන් කරණීයන් නාපරත්තන්නිතය ඉත්තතය. කලිතේ තිරණගේ සියල්ල කළා උන්වහන්සේලාට යමක් ඉතින් නැතුව සම්පූර්ණ කරගත් රහත් ඵලයටපත් වුණා. බ්‍රහ්මචර්යාවට පැමිණීමෙන් යම් කෙනෙක් යම් අරමුණක් සම්පූර්ණ කරගත්තද ඒ අරමුණ සකස් කරගත්ත ඉෂ්ට කරගත්ත ඔබ වහන්සේලාට මගේ ප්‍රශංසාව හිමි කරනවා කියලා දැන් හරි ඇගීම ප්‍රශංසාවක් කළා. දැන් කල්පනා කරනවා එතන හිටපු ප්‍රධාන කම්මික 30 එහෙම නැත්නම් 30 හාමුදුරුවෝ කියලා මතක තියාගමු. 30 කියන හාමුදුරුවෝ කල්පනා කරනවා මම එදා වනයේට ගියේ නැත්තේ මට ඔය දුක් විඳින්න බෑ අවශ්‍ය පීඩා විඳින්න බෑ මම මොකටද එහෙම ඉන්නේ මං යමක්කමක් කියන එක නෙන්නේ කියලා කුසීතකම හින්දා උන්වහන්සේ දා ගියේ නෑ වීර්යයෙන් කර නිසා ගියේ නෑ ඒගොල්ලෝ මොයේ කටුක ආහාර ආරම්භ කරන පළතුරු ගෙඩියක් කාලයක් කැලෑ කොලයක් කාලා මට භවනා කරන්න බෑ කියලා රසයට ඉජුවෙච්ච නිසා උන්වහන්සේ දා ගියේ නෑ කල්පනා කරනවා අර වික්ෂුන් වහන්සේලාට බුදුහමඳුර ප්‍රශංසා කරනවත් අහගෙන ඉඳලා මමත් ඕක එක දවසෙන් කරගන්න මම මාස 3-4ක් ඔය වඩාන්තර හිටපු හාමුදුරුවන්ට වඩා මට පුළුවන් එක රයින් කරගන්න. දැන් උන්වහන්සේ පටන් ගත්තා භාවනා කරන්න වාඩි වෙන එකට කියන්නේ ආලම්බන පළකේ කියලා. දැන් සක්මණින් ටිකක් කරනවා වාඩි වෙලා ටිකක් කරනවා දැන් හැන්දෑව පටන් අරගෙන එළි වෙනකම් භාවනා කරනවා මොකද අර මාස 3-4න් කරපුවා එක දවසෙන් කරන්නේ. දැන් ළමයි එහෙම දෙන්නවත් ඔය ඉගෙන ගන්න තියෙන කාලේ එහෙරත් තියද වෙවි මෙහෙරත් තියද වෙවි නොඑක ආකාර ශිෂ්‍ය ජීවිතේ නගලකන දේවල් කර මම මොයි මතක් කළා වගේ කාලය ගත කරලා පන්ති යනවා කියලා රට විභාගේ ඇවිදලා විනෝද ගමන් ගිහිල්ලා ඔන්න ඊළඟට විභාගේ ඕන්න මෙන්න කියලා තියෙන්නේ. වතුරු බේසවක කකෝල් දෙක දාගෙන ඔළුවින් හිටගෙන. ඔතන දේවල් කර වීඩියෝ කරනවාද නේද අන්තිම මොහොතේ. ඒ නිසා දැන් මේ හරියට කුටුම්බයේ පුතුන් සම්පූර්ණ වගේ එහෙම නැත්නම් අපි මේ හරියට ප්‍රධාන කම්මිලේ සම්පූර්ණ
දැන් ඔන්න මුන්වහන්සේට රැ එළි වෙනකම්ම දැන් ඉතිවරලා භාවනා කරන ප්‍රතිඵල ගන්න. රැ 3ට 4 විතර වගේ මුන්වහන්සේ අර උටුව වගේ කිවිච්ච භාවනාවට වාඩි වෙලා හිටපු එකේම නිින්ද ගිහිල්ලා බිමට වැටුණා. බිමට වැටලා උන්වහන්සේ උකුල් ඇටේ පිටිනවා. දැන් අර ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරන්ට ප්‍රශංසා ලබලා උන්වහන්සේ කිව්වා ස්වාමීනි අපි හෙට උදේම මේ ලබාගත් රහත් භවයේ උතුම් නිවන් රසය විඳින වනාන්තරයට යන්නයි කල්පනාව. කියලා හැන්දේ වැඳලා දැන් පහුවදා උදේට යන්නයි මේ සූදානම් වෙලා හිටියේ. දැන් අර හාමුදුරන්ගේ උකුල්ලට ඉඳිනවනේ වේදනාවෙන් කෑ ගහනවා. දැන් අර හාමුදුරුවෝ තෘෂ්ණාව වැඩියා. දැන් උන්වහන්සේලා උපස්ථාන කරනවා. දැන් එළිය වැටුණ දවල් වුණා. දැන් උන්වහන්සේලා වැඩියද නැඩියද බලන්න භාග්‍යවතුන් වහන්සේ මේ සද්දපදත් ඇහෙනකේ වැඩම කළා. අර ප්‍රධාන කම්පිටකේ සාමුදුරෝ ඉඳලා යනකොට අර හාමුදුරුවෝ තෘෂ්ණාව වැඩි වහනවා. පිටිපස්සේ මෙන්න හාමුදුරුවෝ කතා කරලා ඔබ හාමුදුරුවෝ ඊයේ කිව්වා නේද මේ ගෙමියනවා කියේ නේද? අනේ ස්වාමීන් යන්නේ කොහෙද මෙන්න මේ හාමුදුරුවෝ උකුල්ලටේ බින්දගෙන බලන්න දීර්ඝ කාලයක් තිස්සේ කරන්න ඕන වැඩ කල්දදා ඉඳලා අන්තිමට කරන්න යනකොට සිද්ධ වෙන විපත්ති එහෙමද උපස්ථාන කරන එක නම් බොහොම හොඳයි. ඔබ වහන්සේලාට මම ඔය වැඩේ ඉවර කරලා ඇවිත් වාඩි වෙන්නකෝ අකීල කතාව කියලා දෙන්න. ඒ වැඩේ ඉවර කරලා උපස්ථාන ඉවර කරලා කියලා මේ රහතන් වහන්සේලා ක්‍රිස්තවටම අතීත කතාවක් විශ්ල කරනවා. ඔය දැන් විතරක් නෙමෙයි අනිත් අයගේ කටයුතු ඔක්කොම අවුල් කළේ අලසකම නිසා. පූර්වාත්මවලත් මෙහෙම කරයි කියලා හරි ලස්සන කතා ප්‍රෝග්‍රෑම් කියලා දෙනවා පින්නත් නේ. ඉඳලා වෙන දෙහි කැටීම් එක මතක් කරන්න. ඉස්සර ගන්ධාර කියන රටේ තක්සලා කියන නගරේ බෝධිසත්වයන් වහන්සේ දිසාපාමොක් ආචාර්යවරයා වශයෙන් ශිෂ්‍යෝ 500ක් මානක 500කට ඉගෙන. ඉතින් දැන් ආචාර්ය දිසාපාමොක් ආචාර්ය තමයි ඉගෙන ගන්න පිටත් ගුරු ගෙදරේ නැවතිලා ඉන්නේ ගුරු ගෙදර. එතකොට කෑම බීම හදාගන්නේ කොහොම ශිෂ්‍යෝ දැන් දර හොයන්නට කියලා මේ මානක 500 දෙනාව ගියා. ඔය අතර අර මම කිව්වා මේ කතා ප්‍රවෘත්ති ආපු උකොල්ලට මෙදගත්ත ආම්දුරොත් ඉන්නවා ඒ කාලේ. දැන් ඔක්කොම කැලේට ගිහිල්ලා දර හොයන්න ඇවිද්දම ඇවිදින ගමන් මේ කම්මැලි ඉලන්දාරේ හිටෙනවා අනිත් අය ඇවිදලා දෙන මහන්සිලා දර හොයපු දෙන්නේ තියෙන හොඳට වේලිච්ච දර ගහක් මේ මොකද ලුණු වර ගහ පින්නත් නේ කාලෙකට එක කොලයක් පන්න නැතුව ඉරච්ච ගහක් වගේ පේනවා. ඔන්නාද කල්පනා කරනවා මම ඔන්නෝ ටික නිදා ගන්නවා හොඳට. අනිත් අය දර කඩාගෙන හැන්දෑවලා එන්නේ නැත. මං හැන්දෑවේ මේ ගහේ තියෙන දර ටික කඩා ගන්නවා කියලා. ඔන්න හොද්දට නිදාගෙන තීන මිද්දේ ඉඳ දීලා නිදාගෙන අර හාමුදුරුවෝ දැන් අර මානවිකයෝ දැන් දරක් ගැටගෙන එන ගමන් මේක නිදි පයින් යන්න. බය වෙලා හැරිලා කල්පනා කළා මාං මුත්තර මහන්සි වෙන්න ඕනේ මට පුළුවන් කියලා. ලුණුවර ගහන්න නැගලා අත්තක් ඇදලා කඩනකොටම වේලිච්ච අතු නෙමෙයි පිටන්නේ යමු අත්තක් නේ. අත්ත කැඩුනේ නැහැ. ඇවිල්ලා ඇහි වැදිලා ඇහැකුවාලු. හැබැයි එක ඒ ඇහැටින් අල්ලගෙනම දරටික් කැඩුවා. දැන් මේ දරටික කඩලා අරගොල්ලන්ට වඩා අන්තිමට දැන් මේ දරටිකත් උස්සගෙන ඉන්නේ ඇවිල්ලා අර දරමණුවේ දරටික දැම්මා. දැන් දිසාපාමොක් ආචාර්යවරයා කියනවා ශිෂ්‍යයන්ට හෙට උදේම අපට බමුණෙකුගේ ආරාධනාවක් තියෙනවා. ඔබ වහන්සේලා ඈත් වෙන්න ඕන 16 කියලා පාන්දර කැඳ ටිකක් ඉසවලා උදේ ආහාර ටිකක් කැඳ ටිකක් අරගෙන මෙයන් දැන් ඔන්න පාන්දර නැගිටලා 16 ආයෙ ටික සෝදලා වතුර වලින් කියලා දැන් ඉන්දර දාන්න අර දරගොඩෙන් දරගෙන අර අසේවාපු දර ලුණු වර්ග කරගෙන අපි ඉන්න ලොකු දරමිටියක් අරගෙන ඒක ලණු වල බැලුවම මුළු දරගොඩේම විසිරුණත් ඒක. දැන් උඩින්ම තියෙන ලුණු වර්ග වල. දැන් අර 16 හරියට වෙහෙදිලා මහන්සි වෙලා ඉන්නේ වෙනකන් ගිනි දැල්ලුවා ගිනි දැල්වෙන්නේ. මොකද අමු නීති පින්නට ලුණු වර්ගනේ. දැන් ඔන්න උදේ ඉසාපාමොක් ආචාර්යවරයා අහනවා ශිෂ්‍යවරුනි දැන් උදේට කැඳ ගත්තද? නෑ ස්වාමීනි කැඳ හදන්න බැරි වෙලා නෙමෙයි. ඒ අනේ ස්වාමීනි ඊයේ මෙන්න මෙයා මෙන්න මෙහෙම එකක් කළා ඇහැදිට ගත්තා. ඉතින් මේ ලුණු වර්ණ ධර්මිතිය මේ දරගොඩ උඩට දාලා අන්තිමට ගෙනාවු දරගොඩනේ. ඉතින් ඒකෙන් ඉවපත් කරන්න ගිහලා මේ ගමන බාධා වුණා ස්වාමීනි කියලා. සිහිපත් කළ බුදුහාමුදුරේ කතාව නැවත සිහිපත් කළ භික්ෂුන් වහන්සේලාට කියනවා සමහරෙක් ජීවිතයේ තීන මිත්‍ය පුරුදු කරනවාද ඒක භවගාමී පුරුද්දක්. භවගාමී පුරුද්දක්. දැන් ඉන්නත්නි භාග්‍යවතුන් වහන්සේ බණ කියන තැනක එක අවස්ථාවක අනහඳුර දකින සමහර අයට ඒවම නිදි කියලා වැටෙනවා. කොච්චරවත් නිදි කියලා වැටෙනවා. ඉතින් දැන් සමහර අය අහස දිහා බලනවා. සමහර අය වඩ පිට වඩනවා.
සමහර අය බිම හරනවා. ඉතින් මේ නිතර නිදිමත හැදෙන එක්කෙනා යෝගේ මේකේ ඉරියව් පවත්වන අය ඇයි ස්වාමීනි මෙහෙම මේ මෙතරම් මිහිරි බණක් කියද්දි මෙහෙම එක එක ඉරියව් පවත්වන්නේ ඒද ඒ සසරේ ඉඳලා ගෙන ආපු එක අරමුණේ පිටින්න බැරි පෙර ආත්ම භාවවල පුරුද්ද යෝගේ පින්වත් සමහර අය කියනවා බව පුරුදු ඒවා කොහොමදවත් නවත්තන්න බෑ එකක් බවංගකට වේගන යම් අරමුණකට ගේනකොටම අන්තිමට හිතපු ආත්ම භාවය වදුරු ආත්ම භාවයේ හිතපු අය ඒ වදුරන්ට අයිති ක්‍රියාව කරනවා ඒ වගේ පින්වත්නි සංසාරික ජීවිතයේ සමහර දේවලුත් අපට බලපානවා මේ ජීවිතේ අපේ ජීවුන අඩාල කරලා ජීවිතය අඳුර කරලා ඒ නිසා මම හිතන්නේ අපිට මීට වඩා කාලය ලැබෙන්නේ නැහැ පින්වත් ඔබට තීන මිද්දේ පිළිබඳව කරුණු සිහිපත් කරන්නට ලෞකික ජීවිතයේ සෝභාමත් කර ගැනීමට අවශ්‍ය කරන යම් කිසි ධර්ම උපදේශයක් මේ තුලින් ලබා ගන්නා නම් ඒ තුලින් හිත හැම මොහොතකම අවදිව තබා ගන්නට ඒ කියලා මතක් කරමින් පින්වත් ඔබ හැම දිනාටම අද මේ ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා දායකත්ව දරූ පින්තුලාට පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාද කරමු. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි පින්වත් ශිරාණී සහ ඉන්දිර කියන මහත්මයාගේ දෙපළ අද දායකත්වයේ දරමින් මම ආරම්භයේ සිහිපත් කළා වගේ මේ මාස 27 වෙනිදාදී තිබුණු දේශලී විහාරකාදීගේ 14 වෙනි ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද කරන්නට මේ උදාර ධර්මයේ පින්කමේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරනවා. ඔගෙම ශ්‍රී ලංකාවේ පදිංචි සුජීවත්ව වෙසෙන කරුණාවති මధుරාවති සහ විමලසේන යන පින්වත් එම දෙපළගේ දෙමව්පියන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් ඔගෙම පින්වත්නි ඔබ දෙපළ නමින් මියගේ සියලු ඥාතීන්ට හිත මිතුරන්ට පින් අනුමෝදන් කරන්නත් ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය පතන්ට විශේෂයෙන් මේ ආපදාපන්න මොහොතේ ලෝකේම කොරෝනා වසංගතයෙන් වෙලී තිබෙන මොහොතේ මේ ආධ්‍යාත්මික ධර්ම සමූහය ලෝකේ හැම දිනකටම සැප පිණිස සාන්තිය පිණිස යහපත පිණිස ආලෝකයේ පිණිස අභිවෘද්ධිය පිණිස හේතු ප්‍රත්‍ය වෙන උත්තරීතර පින්කමක් වේවා සකල ලෝ සතුන් සුවපත් වේවා නිවනින්ද නිවෙත්වා ඒ සඳහා මේ පින්කම පාරමිතාවක් වේවා තරක්ෂක සියලු දේවතාවෝ මේ පින් අනුමෝදන් වෙමින් සම්බුදු සසුන රකිත්වා කියලා ආකාශට්ටාච බුම්මන්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති ඔබ හැමත සම්මා සම්බුද්ධ සරණයි සම්මා සම්බුද්ධ පිහිටයි මෙත් පාමුල ධර්ම දේශනාවයි නිමාවටපත් වුණි කොතරම් වූ වැදගත්කමකින් යුතු දේශනාවක් ඔබ ශ්‍රවණය කළේ අපූර්වත්වයක් තිබුණ ජීවිතයේ තිබෙන ඒකාකාරී ස්වභාවයෙන් බෙදෙන්නට අපේ ජීවිතයේ අලස කම්මැලි තීන මිද්දය අප තුලින් දුරු කරගන්නට මේ දේශනාව උපයෝගී කරගන්නට ඔබට වාසනාව ලැබේවා. ඒ ආශ්‍රිතව පැනනගෙන ගැටෙන ධර්ම ගැටෙන අපි තවත් සාකච්ඡා කරමු. ධර්ම සාකච්ඡාව තුළ එතෙක් මෙතෙන් පාමුල සමග රැඳෙන්නට ඔබට ආරාධනා කරමින් ධර්මානුශාසනාව පැවැත්වූ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපි නායක හමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. උන්වහන්සේ කරන්නා වූ මේ සියලු සත්කටයුතු ශාසන අභිවෘද්ධිය ඒ වගේම ධර්මානුශාසනා කරමින් සමාජයට දහම් විවර කරන්නට ධර්ම වෑයම සඵල කරන්නට උන්වහන්සේට වීරිය වැඩිවා ශක්තිය ඇතිවේවා. සියලු සම්මාදිෂ්ඨික දෙවියන්ගේ ආශිර්වාදය උන්වහන්සේට ලැබේවා. ඉතින් වූ ධර්මාවබෝධය පිණිස ඒ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලබාගෙන මෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙනවා. ඔබට සමීප කරවන්නේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් කරා යන පුද්ගලයන්ට සඳහා විවර වූ මාර්ගයක් ලෙසින් අනිපසින් ලෞකික ජීවිතය තුළදී ඇතිවෙනා වූ විවිධ ගැටලු, අභියෝග, ප්‍රශ්න, හිත වේදනා මේවා එක්ක මිරිකී තිබෙන පීඩා විඳින සමාජයකට ධර්මයේ තුලින් ලබන්නට පුළුවන් අස්වැසිල්ල කොතෙක්ද කියන කාරණය මනසේ ඔබට තහවුරු කර දෙන්නට ඒ පිළිබඳව මනා සාක්ෂි අප සතුව තිබෙන බොහෝ ශ්‍රාවකයන් තමන්ගේ ජීවිතයේ වෙනස් මාර්ගයකට යොදා ගන්නට හොඳ මාර්ගයකට කුසල මාර්ගයකට යහපත් පැත්තකට යොමු කර ගන්නට මෙත් පාමුල ඇසුරේ යොමු වූ අවස්ථාවන් පිළිබඳව අපිට කතා කරලා කියන විශේෂයෙන්ම මේ ධර්ම සාකච්ඡාව තුළදී පවා දුරකථනයෙන් සම්බන්ධ වන බොහෝ දෙනෙකුට අවස්ථාව ලබා දුන්නාම ඔවුන්ගේ ජීවිතයේ හැඩගස්සවා වූ ආකාරය පිළිබඳ අපේ හඳුනන හසෙවිසින් ධර්මය දේශනා කිරීම තුළ කරන්නට පුළුවන්
එක් පැත්තකින් පරමාර්ථ ධර්මයන් කරා නැඹුරු කරවීම වගේම ලෞකික ජීවිතය තුළදී ඇති වෙනව ගැටලු නිරාකරණය කරන්න පුළුවන් කියන කාරණේ මනසේ පැහැදිලි වෙනවා. ඉතින් මේ හැම දෙයක් තුළම net රේඩියෝව net පාමුලැසුරේ ඔබට යහපතේ පිණිසම ඔබේ ජීවිතයේ අභිවෘද්ධිය පිණිසම ඒ වගේම ඔබේ ලැබිච්ච මේ මනුෂ්‍ය ජීවිතය තුළ ලබන්නට පුළුවන් උපරිම වටිනාකම තහවුරු කර ගැනීම උදෙසාම තමයි මේ උතුම් ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ඔබට ලං කරමින් සිටින්නේ. අපි බෞද්ධයන් විදිහට අපේ ජීවිතයේ පැත්තකින් සාර්ථකව ජීවන ගමන ගෙන යන අතරතුර ධර්මයට යොමු වීම තුළ අවම සෝතාපන්න මාර්ගයටවත් යොමු වීම තමයි ප්‍රධාන අපේක්ෂාව වෙන්නේ. ඒ අපේක්ෂාව පෙරදරි කරගත්තු අසන්න බොහෝ ප්‍රමාණයක් මෙත් පාමුල වටා ඒකරාශී වෙලා සිටිනවා. ඕනට අවශ්‍ය මේ ජීවිතයේ මේ සංසාර බයෙන් මිදෙන්නට ධර්මයේ උපයෝගී කර ගැනීම ඒ සඳහා යොමු වූ අය වෙනුවෙන් අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ පැන කිහිපයක් යොමු කොට එයින් පසු අපි මේ තීන නිදේ සම්බන්ධ තවත් බොහෝ කාරණාවකට සමීප කරවන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම සාකච්ඡාව ආරම්භ කරමින් බොහොම ගෞරවයෙන් නැවත වාරයක් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව මෙතෙන් පාමුල ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබන අවසරයි අපේ හාමුදුරනේ. මා සාකච්ඡාව ආරම්භ කරන වහන්සේට ආරාධනා කරන්නේ සෝතාපන්න ශ්‍රාවකයන් පිළිබඳව වහන්සේ ධර්ම දේශනාව ආරම්භයේදී සිහිපත් කළ නිසා සෝතාපන්න ශ්‍රාවකයෙකු තුල කෙලෙස් මතුවෙන්නට පුළුවන් දේ කෙලෙස් මතුවෙන ආකාරය කෙසේද ස්වාමීන් වහන්සේ සහ සෝතාපන්න මාර්ගයේ ගමන් කරන කෙනෙක් නම් අපි මේ යන්නේ හරි මාර්ගය කියලා වටහා ගන්න අපිට පුළුවන්කම තිබෙනවාද? කොහොමද අපි වටහා ගැනීම සිදු කරගatiya යුත්තේ? පින්වත් ඔබ හැම දෙනාටම අමා ධම් රස විඳින්නට මේ හෝරාව තුල අවශ්‍ය ශක්තිය අවධානය නොමදව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මේ මූලික ප්‍රශ්නයට පිළිතුරක් සපයන්නටයි මගේ අපේක්ෂාව. පින්වත්නි, මා සිහිපත් කළා සෝතාපන්න කියන වචනයට ලෞකික අර්ථයක් ඉදිරිපත් කරලා යම්කිසි අර්ථ විග්‍රහයක්. එෙහිදී මා සිහිපත් කළා සෝත ආපන්න කියන වචනය යමෙක් මේ ධර්ම සෝතේට ඇතුළු වෙනවා නම් එයා රත්නත්‍රයේ පිළිබඳව යම්කිසි පැහැදීමක්, කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් සෝභාමත් වීමක්, ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ සිත පිහිටුවීමක් හරහා එයාට ඒ ධම් සෝතේට බැස ගන්නට පුළුවන්කම ලැබෙනවා කියලා. විශේෂයෙන් අපිට මේ සෝතය කියන වචනේ ගත්තම ධර්මයේ විවිධ පැතිවලින් අපිට සෝතය තෝරන්න පුළුවන්. සෝතේට තව නමක් තමයි යෝගය කියන එක. සැඩපහර කියන. කාමෝගය, භවෝගය, ditthi යෝගය, අවිජ්ජා යෝගය කියලා ඕග හතරක් නැත්නම් සෝත හතරක් තියෙනවා. මේ ඒ සෝත හතරට වැටිච්ච එක්කෙනා සංසාර වර්ති. ඒ කිව්වේ සසර නැවත නැවත ඉපදෙමින් මැරෙමින් බහුතරයක් මේ කාමෝග, භවෝග, ditthi යෝග, අවිජ්ජා යෝග තියෙන අය උපදින්නේ සතර අපායේ. එතකොට මනුෂ්‍ය ලෝකෙත් ඒ ක්ලේශ ධර්ම තියෙන අය උපදිනවා. දිව්‍ය ලෝකවලත් ඒ ක්ලේශ ධර්ම තියෙන අය උපදිනවා. නමුත් බහුතරයක් උපදින්නේ සතර අපායේ. එතකොට යමෙක් සතර අපායට සමුදෙන්න දක්ෂ නම් ඒ ඕගයන්ට ප්‍රතිපක්ෂ ගමන් මාර්ගයක ඒකේ පටිසෝතගාමී ගමන් මාර්ගයක හිත ක්‍රියාත්මක කරන්නට ඕනේ. එතකොට සෝතාපන්න පුද්ගලයාට ආරම්භක මොහොතේම සියලු කෙලෙස් ධර්ම ප්‍රහීන වෙන්නේ නැහැ. ඒ කෙලෙස් ධර්ම අනුසය වෙන එක බොහෝ වෙලාවට සිද්ධ වෙන අනුසය කියන්නේ හිතේ යටපත් වෙලා තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් බුදුරජාණන් වහන්සේ සරණ යන අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවිච්ඡ ප්‍රසාදේනවත් නොසැලෙන පැහැදීම සහ ප්‍රත්‍යක්ෂයෙන් ඇති වෙන පැහැදීම තමයි සෝතාපන්න පුද්ගලයාගේ මූලික ලක්ෂණය. ඒතර භාග්‍යවතුන් වහන්සේගේ අරහන් ගුණය අපි අරන් බලමු. අරහන් ගුණය තෝරන තැන බණපොතේ උගන්වනවා දස ක්ලේශ ධර්මයන් ආරකට්ටා කියලා අඳුනන අපි මෙදසල සාකච්ඡා කරමින් ඉන්නේ ඒ දස ක්ලේශ ධර්ම වලට ඇතුළත් විදිහේ තියෙන ධර්මයන් ඒ වගේ බුද්ධත්ව ධර්මයන් විචිකිච්ඡා ධර්මයන් කියන මේවා අපි ඉදිරියට සාකච්ඡා කරනවා. එතකොට යම් කිසි කෙනෙකු තුළ භාග්‍යවතුන් වහන්සේ සරණ යන පුද්ගලයා මම අරහන් ගුණය අරමුණු කරගෙන තමයි මගේ හිත වඩන්නේ කියන තැන හිත වඩාගෙන යද්දී වරින් වර ලෝභය නැවත ඉස්පත් වෙන්න පුළුවන්. වරින් වර ද්වේෂය නැවත ඉස්පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ද්වේෂය ඉස්පත් වෙන්න පුළුවන්. මොකද හේතුව කාමරාගය. ව්‍යාපාදයෙන් කියන සක්කුඩාගාමී මාර්ගය තමයි තුනී වෙන්න හරි පටන් ගන්න. එතකන් සෝතාපන්න පුද්ගලයාගේ හර්ථ සංදානය ඇතුලේ මේ ටික එහෙමම තැන්පත් වෙලා තියෙනවා. අපිට වැඩිපුරම කුසල උපදින්නේ
නෙක්ඛම්ම ගුණය දියුණු කරගත්තොත් සහ මෛත්‍රී ගුණය දියුණු කරගත්තොත් කුසල කාමරාගය ව්‍යාපාදයේ ඇති කරගත්තොත් අකුසලයක් සිද්ධ වෙනවා. ඒක සෝතාපන්න පුද්ගලයා කියලා කියන්නේ තාම කාමරාග ව්‍යාපාද තුනී කරනවත් නැති එකනේ. ඒ නිසා ඒ පුද්ගලයා තුළ අර කියපු කාමරාග ව්‍යාපාදයට අයිති සිතුවිලි ගොඩ නැගෙන්න පුළුවන්. ඒතර අකුසලයක් සිදු වෙන්න පුළුවන්ද? පුළුවන්. ඒවා අකුසල පාක්ෂික ධර්මක අකුසල සිත් 14ක් තියෙනවා කියලා. ඒකේ පළවෙනි අකුසල සිත ලෝභය. ලෝභයෙන් අදහස් වන්නේ එතන කාමච්ඡන්දය. ඒක කාමච්ඡන්දේ ව්‍යාපාදේ මේ පහම නීවරණයි කියලා අපි කතා කරන පහම අකුසල පාක්ෂික ධර්ම. එහෙමයි. ඒ නිසා මේ අකුසල පාක්ෂික ධර්මය පහළ වෙන්න පුළුවන් සෝතාපන්න පුද්ගලයාට. මොකද ඒවා තාම යටපත් කරන්න නැති නිසා. එතකොට මේ සෝතාපන්න පුද්ගලයාගේ විශේෂත්වයක් තිබෙනවා ස්වාමීන් එවැනි කාමරාග හෝ පටික හෝ මේ වගේ අකුසල ධර්මයක් මත උනාට පසුව ඒ හඳුනා ගැනීමට සෝතාපන්න පුද්ගලයාට හැකියාවක් තිබෙනවා. පුළුවනි. මොකද එයාට ඒ කියන්නේ අනිත් අයට වඩා පුළුවන්. හේතුව දැන් එයා සැකෙන් නෙමෙයි බලන්නේ. තමන් තුළ මේ යම්කිසි ක්ලේශ ධර්මයක් ඉපදුනහම ක්ලේශ ධර්මයේ වශයෙන්ම අඳුර ගන්නවා. මොකද හේතුව විචිකිච්ඡාව සෝතාපන්න පුද්ගලයා නැත්නම් සෝවාන් මාර්ගඵලලාභී පුද්ගලයා සම්පූර්ණයෙන්ම දුරස් කරලා තියෙන නිසා එයා තමන්ගේ මේ ක්ලේශී ඉපදිච්ච බව දැනගන්නවා. නමුත් ඒකට දලුගා වැඩෙන්නට ඉඩ නොතිය ඉන්න එක තමයි සෝතාපන්න පුද්ගලයාගේ තියෙන විශේෂයෙන් සෝතාපන්න තත්ත්වයට එන්න ධ්‍යාන මට්ටමක් පසු කරගෙන යන්න ඕනේ. මොකද හේතුව සමතයෙන් පසු විදර්ශනාව වැඩිමකුත් තියෙනවා. සමතේ විදර්ශනාව යුගනන්ත වශයෙන් වඩන ක්‍රමයකුත් තියෙනවා. ඒගොල්ලෝ විදර්ශනාව පමණක් වඩන ක්‍රමයකුත් තියෙනවා ශාසනයේ. ඉතින් ඒ නිසා යමෙකුට මේ සමතේ හරහා ගිහින් විදර්ශනාවට යනවා නම් විශේෂයෙන් ධ්‍යාන සිත්වලදී අපි අහලා තියෙනවා කාමයෙන්ගෙන් වෙන්ව අකුසලයෙන්ගෙන් වෙන්ව විතක්ක විචාර ඒකක්කතා සහිත ප්‍රධම ධ්‍යාන සිත හදාගන්න කියලා. ඒ තුළ අපිට පැහැදිලි වෙනව නේද? කාමයෙන්ගෙන් වෙන්ව අකුසලයෙන්ගෙන් වෙන්ව කියනකොට මේ ධ්‍යාන මට්ටමේදී මේවා යටපත් වෙනවා. ඒකකොට එයා ධ්‍යාන මට්ටමින් යටපත් කරන්න නෑ ඒ ක්ලේශය අඳුර ගන්නත් ඕන. ඒ ක්ලේශය යටපත් වුනහම යටපත් වුණා කියලා දැනගන්නත් ඕන. ඒක අවබෝධයෙන් යුතු කරුණු පිරිසක්. මොකද දැන් එතන තදංග වශයෙන් තියෙනවා කියන එක තදංග වෙලා තියෙනවා. නමුත් විස්කම්බන වෙන්න පුළුවන් ඕන වෙලාවක ඒක වීතික්කමන වශයෙන් කාම ඉගිලි මාර්ගඵලවලදී තමයි සම්පූර්ණයෙන් ප්‍රහීන වෙන්නේ කියන එක සෝතාපන්න පුද්ගලයා මනා නුවණින් දැනගන්න. මොකද එයාට ධ්‍යාන සික්සයිත විදර්ශනාමය අවබෝධයක් තියෙනවා. අපේ හඳුනන එතකොට සෝතාපන්න පුද්ගලයා තුලින් මතුවන ලක්ෂණ කොහොමද අපිට දැන් සාමාන්‍ය බාහිරින් ඉඳලා සෝතාපන්න පුද්ගලයෙක් හඳුනා ගන්නට හැකියාවක් තිබෙනවාද? මම මෙහෙම අහන්නේ. දැන් අපි ඇතැම් වෙලාවට සමාජය විසින් හුවා දක්වන සෝතාපන්න මේ කිනා සෝතාපන්න මේ ස්වාමීන් වහන්සේ සෝතාපන්න එහෙම කියලා හඳුන්වලා හැබැයි අපි දීර්ඝකාලීන නිරීක්ෂණයකට අනුව අපට පැහැදිලි වෙනවා ඇතැම් වෙලාවට සෝතාපන්න කිසිවිටක් කෙලෙස් ධර්මයන් වැඩි වශයෙන් මතුවෙන අවස්ථාවන් පිළිබඳව වහන්සේ කියනවා වගේ අර සමහරවල් සෝතාපන්න ශ්‍රාවකයා තුළ කාමරාගයේ පටිගේ සම්පූර්ණයෙන්ම නැති වෙලා නැහැ අනුසය වශයෙන් තියෙන මට්ටමක් තුළ ඒ මතුවෙන්නත් පුළුවන්. හැබැයි එතකොට මේක හරි ප්‍රශ්නයක් සමාජයේ එතකොට සෝතාපන්න පුද්ගලයෙකුට ගරහන්නට අවස්ථාවක් උදා කරගන්න. මේ බොරු සෝතාපන්න පුද්ගලයෙක් කියලා චෝදනා කරන්නට පුළුවන් අවස්ථාවක්. ඒ නිසා අපිත් අකුසලයන් කරගන්නේ. ඒ නිසා සෝතාපන්න පුද්ගලයෙකු හඳුනා ගැනීම සඳහා අපට යම් ලක්ෂණයක් හඳුනා ගන්න එහෙම ක්‍රමවේදයක් තිබෙනවාද සාමාන්‍යයෙන් බාහිරින් දැකලා? සෝතාපට්ටි පුද්ගලයාගේ ප්‍රධාන අංග ලක්ෂණ තුන සිහිපත් කළත් ඒක අපිට අඳුර ගන්න පුළුවන්. එයා කිසි විටක බුදුරජාණන් වහන්සේ පිළිබඳව මාතුල ඇති කරගත්ත අවබෝධාත්මක ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධාව වෙනස් කරගන්නගෙන නෙවෙයි. බුදුහාමරට බණිනගෙන නෙමෙයි. බුදුරජාණන් වහන්සේට බණිනගෙන නෙවෙයි. ඊකට ධර්මයට කරුණු එකතු කරන කෙනෙකුත් නෙවෙයි. ධර්මයට විවිධ තමන්ගේ මත ඉදිරිපත් කරලා මෙන්න මේක තමයි ඒකේ අදහස කියලා එක එක නිර්වචන ඉදිරිපත් කරන කෙනෙකුත් නෙවෙයි. මොකද එයා යම්කිසි මතයක් යම්කිසි අදහසක් ධර්මයට ඉදිරිපත් කරනවා නම් ඒක ත්‍රිපිටකයේ අහවල් කරන අහවල් සූත්‍රාගත කාරණා තුළ තියෙනවා කියන කාරණාව සහිතව තමයි ඒවා දේශනා කරන්නේ. ඒක ඕනම කෙනෙකුට අටුවාවට ගිහිල්ලා පෙර ධර්ම වෙයිනම් අටුවාවට ගිහිල්ලා ඒකෙත් වෙන ටීකාවට ටිප්පණියට ගිහිල්ලා ඒ උන්වහන්සේ දේශනා කරපු වචනේ සත්‍යයක්ම නම් සැබවින්ම ඒත් සෝතාපන්නයි කියන එක තීරණය කරන්න පුළුවන්. මෙතන බාහිර කතාවෙන්වත් බාහිර දේශනා ශෛලියෙන්වත් අපිට ඒක තේරුම් ගන්න බැහැ. මොකද දේශනාව කියන එක දැනුම තියාගෙන කරන්න පුළුවන් එකක්. ධර්ම ප්‍රත්‍යක්ෂය කියන එක වෙනම කතාවක්. එතකොට සෝතාපන්න පුද්ගලයන් ධර්මයෙන් ප්‍රත්‍යක්ෂ කළා කියනවා නම් දැන් 26 සෝදක සූත්‍රයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා මාර්ගඵලලාභී කඳුර ගන්න.
දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්ත පරිස්තබ්බ කියලා ඒවා අපි සෝතාපන්න අංග ගැන කතා කරද්දී සාකච්ඡා කරමු. ඒ කාරණාවන් සාකච්ඡා කිරීමෙන් තමයි එයා මොන ප්‍රඥාවෙද පිහිටලා තියෙන්නේ. හැබැයි මෙයා සෝතාපන්නද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද සාකච්ඡාවේ කෝ වික්කවේ පඤ්ඤාය වේදිතබ්බෝ. මහණෙනි සාකච්ඡා කිරීමෙන් තමයි කෙනෙකුගේ මාර්ගඵල තත්ත්වය හා ප්‍රඥා තත්ත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එයා එක්තරා සාමාන්‍ය පුද්ගලයෙක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ දවස්වල මේ මාතෘකාවට එළඹ ගත්තේ සුපබුද්ධ කුට්ටි ගැන කතා කරලා. එතකොට සුපබුද්ධ කුට්ටි කියලා කියන්නේ යාචකයෙක් නේ. එතකොට මේ යාචකයා යාචකත්වයේ ඉන්න ගමන් තමයි අර ධර්මය අවබෝධ කරගත්තේ. ඒක බාහිර කිසිම ස්වරූපයකින් කාටවත් අඳුර ගන්න බැරි වුණා. බුදුහාමුදුරට ඇරෙන්න මේ ඉන්නේ මාර්ගඵලලාභී උත්තමයෙක් කියන එක එතන හිටපු පිළිසරවත් අඳුර ගන්න පුළුවන් නැහැ. ඒ කියන්නේ බාහිර රූපකාය ලක්ෂණ වලින් මාර්ගඵලලාභීව කීයටවත් තේරුම් ගන්න බැහැ කියන එකයි. අද අපි හඳුනන්නේ එතකොට මේ වහන්සේ කියපු කාරණා හරි වැදගත් වෙන්නේ මේ මොකද අපි ඇතැම් වෙලාවට බෞද්ධයෝ විදිහට අපි හිතාගෙන සිටිනවා සෝතාපන්න ශ්‍රාවකයෙකුගේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තු යම් ස්ථාවරයක් තියෙනවා නම් මේ සෝතාපන්න දැනි පටන් ගන්නවා කියන මතේ ඉඳලා එහෙම කෙනෙකුගෙන් ධර්මයේ ඇහුවොත් අපිට අවබෝධ වේවි කියලා. එතකොට බට ඔබ වහන්සේගෙන් දැනගන්නට අවශ්‍යයි එහෙම සෝතාපන්න හෝ ඉන්න ඉහළට තිබෙන මාර්ග යම් මාර්ගඵලයක් ලැබපු උත්තමයන්න් වහන්සේ නමකගෙන් බණ ඇහුවොත් නැත්නම් ධර්මයේ උපදේශනයන් ලබා ගත්තොත් ඒ මාර්ගයේ හැසිරෙන්නට යම් ආකාරي මඟ පෙන්වීමක් ලබා ගත්තොත් පමණද අපිට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව අපිට ධර්මය අවබෝධ කරගන්න බැරිද? මොකද මේ ප්‍රශ්නය අහන්නේ සමහර අය කියනවා එතෙන්ට යන්නේ නැතුව ඒ වගේ කෙනෙක් ඇසුරු කරන්නේ නැතුව බණ ඇහුවට වැඩක් නැහැ, ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එහෙම වුණොත් තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. තථාගතයන් වහන්සේගේ ධර්මය යම් ශ්‍රාවකෙක් මනා ලෙස අධ්‍යයනය කරලා අර මා කිව්ව විදිහට පෙළ දහමට අටුවා ටීකා ආදියත් පරිහරණය කරන්නට යොමු වෙලා ධර්මයේ නිර්වෘල් ලෙස නිවැරදිව තේරුම් අරගෙන ඒ දැනුමින් යුක්තව දේශනා කරනවා නම් ශ්‍රාවකයා දැනුමින් හිත පුරවලා ධර්මයේ දැකීමට යොමු වෙනවා නම් සහ අරදේශිකයන් වහන්සේ දැනීමෙන් දේශනා කරලා උන්වහන්සේ ධර්මයේ දැකීමට මහන්සි වෙනවා නම් ඒ දෙන්නම බණ අහන්නේ බණ කියන්නේ මාර්ගඵලලාභී තත්ත්වෙ පිටලා නෙමෙයි. බණ කියලා ඉවර වුණාම බණ අහලා ඉවර වුණාම මාර්ගඵලලාභී තත්ත්වයටපත් වෙනවා. සමහර වෙලාවට දේශිකයන් වහන්සේ දැනුම තුළ ඉඳගෙන කරන දේශනාව උන්වහන්සේගේ ප්‍රත්‍යක්ෂ දේශනාවක් නොවෙන්නට පුළුවන්. ඒ කියන්නේ මාර්ගඵලයක් නොලබලා වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ දේශිකයන් වහන්සේ මාර්ගඵල ලැබුවද නොලබුවද කියන කාරණාව නෙමෙයි. හරි මිත්‍යාවක් මාර්ගඵලලාභී වීම බණ ඇහුවොත් විතරයි නිවන් දකින්න පුළුවන් කියන කාරණාව මාර්ගඵලයට ලබන්න පුළුවන් කියන කාරණාව. එහෙම වුණොත් බොහොම දැන් බණ කියන අපි අතර බොහොම අඩු පිරිසක් තමයි ඉන්නේ. අඩුම ගානේ සෝතාපන්න මාර්ගයටපත් වෙච්ච නැත්නම් සෝවාන් මාර්ග ධර්මයටපත් වෙච්ච අය. ඒ නිසා හැමනම් කාටවත් නිවන් දකින්න බැරුව යනවා. උන්වහන්සේලාත් මේ වීර්යය කරන්නේ ධර්මයේ තෝරමින් දේශනා කරමින් තමන් වහන්සේලා තුළින් දකින්නටයි. ඒ නිසා මේ දැනුමද මේ ප්‍රත්‍යක්ෂයද කියන එක ශ්‍රාවකයට වැදගත් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රත්‍යක්ෂය තියෙන එක්කෙනාට කිසි තැනක පැටලෙන්නේ නැහැ බණ කියනකොට. එහෙමයි. කිසිම ප්‍රශ්නයකට එයාට පිළිතුරක් දී ගන්නට නොහැකිව ඉල ගන්නක් දරුව වමාර ගන්නක් දරුව වගේ ඉන්න අවස්ථාවල් ඉදලා. ඒක අසරණ වෙන්නේ නැහැ. අසරණ වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂය තියෙනවා මොහෙන් නිදහසේ ගලාගෙන යනවා. මොකද එයා දැන් මේ වගේ තමයි අපි කියන්න තියෙන්නේ. ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන එක්කෙනා එක්තරා ප්‍රමාණයකට සර්වඥයි. එහෙමයි. දැන් බුදුහාමුදුරනේ අහුවම වහන්සේ කලින් ලෑස්ති වෙලාද මේ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න කියලා. එතකොට බුදුහාමුදුරු කියනවා ඔබ රටේ ගැන දන්නවද? දන්නවා. රටේ සීලවංග ගැන දන්නවද? දන්නවා. ඔබ හිතනවාද ඒ රටේ අංග අඳුනගෙන කවුරු හරි මගෙන් ඇහුවොත් මම මේ ප්‍රශ්නෙට මෙහෙමයි උත්තර දෙන්න කියලා නෑ. ඔබ ඒ වෙලාවට ඔබට සර්ව සම්පූර්ණ දැනුමක් තියෙන නිසා ඒකට ඔබට උත්තර දෙන්න පුළුවන්. යෝගී ධර්ම ප්‍රත්‍යක්ෂ තියෙන කෙනාට ප්‍රත්‍යක්ෂ තුළ පිටලා අහන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු දී ගන්න පුළුවන්. ඉතින්දී අපි තේරුම් ගන්න ඕන මේ වගේ ප්‍රශ්නකුත් ඇහුවා. එතකොට මෙන්න මෙයා මේ වගේ උත්තරයක් මට දුන්නා. අන්න සාකච්ඡාවේ කෝවිද්ගේ පඤ්ඤාවෙත් සාකච්ඡා කළා ගන්නවා මෙයා ප්‍රඥා මාර්ගයට පිවිසිච්ච කෙනෙක්. එහෙම නැත්නම් මෙයා ශ්‍රද්ධා මාර්ගයේ ඉඳලා ධර්මය අධ්‍යයනය කරගෙන. සෝනස් දැන් එතකොට ඇතැම් වෙලාවට අර ධර්මයේ තර්කානුකූලව ගොඩනගන්නට යම් කෙනෙක්ගේ සහජ කුසලතාවයක් තිබෙනවා නම් ඔය කියන මට්ටමේදී අපි ශ්‍රාවකයෝ විදිහට රැවටෙන්නට පුළුවන් නේද?
මේ තර්කානුකූලව පෙන්නනවා මෙහෙම කියලා. ඔව් ඇත්තටම පැහැදිලිව රැවටෙන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ තාර්කිකව නිවැරදි පිළිතුරු නිර්මල ධර්මයේ දිනන කියලා කාලාම සූත්‍රය කියපු ආකාරයට පිටක සම්පදානේන හෝ මා බබරූපතාය මා සමනෝකරු මා දිට්ඨි විඥානං ආදී වශයෙන් තමන්ගේ කාරණාවට ගැලපෙන ආකාරයෙන් මේ දේශනාව සිද්ධ වුණා. මම ගරු කරන ශ්‍රමණේ ප්‍රසිද්ධ ශ්‍රමණේක් මේක කිව්වේ පැවිද්දෙක් මේක කිව්වේ ප්‍රසිද්ධ ධර්මදේශකෙක් මේක කිව්වේ. ඒ නිසා පිළිගත යුතුයි කියන දන්නේ නුඹනාවක් නැහැ. එයා නිරන්තරයෙන්ම ශ්‍රාවකයා තවදුරටත් දහම් පොතට පරිශීලනය කිරීමත් තමන්ගේ අත්දැකීම් තුළ මෙන්න මේ ධර්මයෙන් ප්‍රත්‍යක්ෂ කිරීමත් තුළ තමයි තමන්ගේ ධර්ම දේශනා කරපු දේශකයන් වහන්සේ යම් මාර්ගඵලයක ඉන්නවද නැද්ද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. හැබැයි එක කාරණාවක් තියෙනවා අතර කිව යුතු දෙයක් ධර්මයේ හොඳින් අධ්‍යයනය කරමින් තාර්කිකව කරුණු ඉදිරිපත් කරන ඇත්තතුල අවම මාර්ගඵල ධර්මයේවත් ඒකාන්තයෙන් ප්‍රත්‍යක්ෂලා තියෙන්න ඕනේ. ඒක සමහර දේශකයන් වහන්සේලාගේ ධර්ම දේශනා අහගෙන ඉන්නකොට අපට උනත් ඒක වැටහෙනවා. උන්වහන්සේ නම් ධර්මයේ දැකපු කෙනෙක්. උන්වහන්සේට ධර්මයේ දැක්කේ නැත්නම් මේ විදිහට පිළිතුරක් දී ගන්න අමාරුයි කියන ප්‍රශ්නෙට. නැත්නම් මේ වගේ විවරණයක් කරන්න අමාරුයි. ඒ නිසා ඒ කෙරෙහි අපි සැලකිලිමත් විය යුතුයි. ඇතැම් වෙලාවට අපි අභූතයෙන් චෝදනා නගන්නට ගිහියන් විදියට යොමු වෙන අවස්ථා තිබෙනවා. හරියට හඳුනා ගන්නට නොහැකිව ඒ වෙලෙසත් තුළ අපිම අකුසල් රැස් කරගන්න. ඒ නිසා කල්පනාකාරීව ප්‍රවේශන්න අපේ අමුදරෝ කියනවා වගේ ඕකටත් වඩාත් වැදගත්ම වූ කාරණා ධර්මයේ බහා බලන්න ත්‍රිපිටකයත් සමග සසනා බලන්න එවිට අපිට යම් මට්ටමකට ඒ කාරණා පැහැදිලි වේවි. නොපැහැදිලි අපැහැදිලි තැනක් ඇත්නම් ඒවා ස්වාමීන් වහන්සේ කිහිප නමක් විතර ගොස් හරි පැහැදිලි කර ගැනීම තුළ තවත් අපට ඒ පිළිබඳව තිබෙනා වූ සැකයේ සංකාව දුරු කරගන්නට හැකියාවක් තිබෙනවා. අපේ හඳුරන්නේ දැන් තීන විද්‍යාව පැත්තට නැත්නම් අරසකම පැත්තට යොමු වුණොත් එහෙම දැන් අපි දකිනවා අපේ හඳුරන්නේ කම්මැලිකම එහෙම නැත්නම් පසුබැසීම මේ වගේ දේවල් කුසලයේදී තමයි වැඩි වශයෙන් අපි දකින්නේ. අකුසලයේදී බොහොම තීව්‍රව බොහොම හැඟීමකින් යුක්තව ආවේගශීලීව ක්‍රියාත්මක වෙන අවස්ථා අපි දකිනවා. නැත්නම් මේ කෙලෙස් ධර්මයන් එක්ක කටයුතු කරන අවස්ථාවේදී කෙලෙස් ධර්මයන් ප්‍රහීන කරන්නට කුසලයේ වඩන්නට යොමු වන තැන තමයි මේවා වැඩි වශයෙන් මතුවෙනවා කියලා අපිට හැඟෙන්නේ. එහෙම අපේ හිතේ හැඟීමක්ද මේ නැත්නම් ඇත්ත ස්වභාවයක්ද මේක? ඇත්ත ස්වභාවය. මොකද ඔබට මතක ඇති මම නීවරණ පාඩම පටන් ගන්නකොට සූත්‍ර කීපයක් එක සමානව නම් වලින් සඳහන් කළා. ආවරණ, විවරණ, නීවරණ, නිරාවරණ කියලා පද සූත්‍ර හතරක් තියෙනවා. එතකොට ඒ තුල අපිට පේනවා මේ බහුතරයක් දේ නීවරණ ධර්මයන් හෙවත් තීන මිද්දය නීවරණ අතරින් ඉස්මතු වෙන්නේ කුසල ධර්ම කරනකොට. හේතුව මිනිස් හිත ප්‍රිය කරන්නේ කුසලයට නොවේ. මිනිස් හිතේ හෝ සත්ත්ව සිතේ ස්වභාවය තමයි ලෝභ ද්වේෂ මෝහය තුල ගිලී ජීවත් වෙන එක. ඒකෝට මම කිව්වා එවැනි අයට හරි අමාරුයි තන්දන් ජනේති විරියං ආරබති චිත්තම් පග්ගන්හාදී කියන බණපදයට අනුව තන්දන් ජනේති කුසල මාර්ගයට කැමැත්ත ඇති කරගන්න. සමහර කෙනෙකුට කැමැත්ත ඇති කරගන්න පුළුවන්. කැමැත්ත ඇති කරගන්නකොටම තීන මිද්දේ නම් හිතේ ස්වභාවයේ තියෙන සංසාරයට ඇලිච්ච ගතිය, අකුසලයට බර වෙච්ච ගතිය. එතකොට එයා අකුසලයට බර වීමට ඇදලා අර කැමැත්ත තියෙනවා. දැන් කෙනෙක් මම ඇහුවොත් සාසනයට ඇතුළත් තුනේ ඔයා ශ්‍රද්ධාවෙන්ද? ඔව්. නිවන් දකින්න බලාපොරොත්තු වෙනද? ඔව්. එහෙනම් මොකද ඔයාට ওই බණපදයක් අහනකොට නිින්ද යන්නේ? එහෙනම් මොකද ඔයාට ওই ගාථාවක් කියනකොටම නිින්ද යන්නේ? දැන් ඔයාට ෆෝන් එකක් දුන්නොත් ටෙලිවිෂන් එකක් උනත් ඔයා හැරලා ඉන්නවා. ඔයා වෙන චිත්‍රපටියක් බලන්න ඕනොත් ඔයා එළිවෙන කම්ම අවදීන් බොහෝම ඕනෑකමින් ඉන්නවනේ. මොකද සංසාරික ස්වභාවය. අර හැබැයි සංසාරික ස්වභාවය කියනකොට මම අර ඉස්සරහ කිව්වා යම් කුලවල බවවල සත්ව කුලවල ඉපදිලා ඉතල ආපු පුරුද්දත් මේකට බලපානවා කියන්නේ. එතකොට අකුසලයට බර වෙච්ච ස්වභාවය තමයි ඇත්තට මේ අර තීන මිද්දය අකුසලයට පමණක් ප්‍රධාන වශයෙන්ම හිත පිවිදිලා කුසලයේදී තීන මිද්ද ඉස්පත් වෙනවා. ඒක තීන මිද්ද ඉස්පත් වෙන්නම කුසලයට බත් ප්‍රතිපාක්ෂ වේ ධර්මයක්. තීන මිද්ද කියන්නේ අකුසලයට පාක්ෂික ධර්මයක්. එහෙමයි. සනසදේව දැන් යම් කෙනෙක් මෙහෙම අර්ථයක් දරුවොත් එහෙම මේ දෙකේදීම කුසලයේදී අකුසලයේදී මේ තීන මිද්ද ආදී නිවර්ණ ධර්මයන් තියෙනවා. හැබැයි අපි හිත එකඟ කරන්නට යම් තැනකට වෙලා යම් අවබෝධයක් ලබන්නට හිත ඒකාග්‍ර කරගන්න මොහොතේදී මේවා වැඩි වශයෙන් පේනවායි කියලා අර අපි සාමාන්‍යයෙන් සමාජයක් තුළ පොදුවේ ඉන්න පිරිසක් එක්ක බලනකොට යම් දෙයක් කැපී නොපෙනෙන්නට පුළුවන්. හැබැයි යම් තැනකදී යම් විදිහකට දේශ වමනාවෙන්ම බැලුවොත් එම රේරුකාණ චන්ද්‍රවන ආමතුලක මට මතකයි කියලා තියෙනවා. ගියක් හදනකොට ගඩොල් ලොරියක්ද පාරේ යනවා දැක්කම මේක හොඳට පේනවා. හැබැයි සාමාන්‍ය කෙනෙකුට වෙන්නේ නැහැ කියලා. මේ වගේ වෙන්න බැරිද මේක? ඒ පුළුවන්. දැන් තවත් උදාහරණයක් මම කියන දැන් මේ දවල් කාලෙට දැන් මේ මොහොතේ
ඒ වටේම කුරුක සද්ද කරනවා. එහෙමයි. අනිත් අය එක වැඩවලේ දෙනවා. එහෙමයි. මේ ස්තෝපේ එහෙම ගමන් යනවා. නමුත් මට ඇහෙන්නේ නැහැ. ඇයි මට ඇහෙන්නේ නැත්තේ? අපි මේ දැන් මේ වෙලාවේ දහවල් කාලය. එතකොට සද්ද ඇති වෙලාවක්. රාත්‍රී කාලයේදී මේක සිද්ධ වුණොත් මුළු මහත් පරිසරයම නිහඬයි. නිහඬ පරිසරය තුළ අපි කතාවට කියන්නේ ඉදි කට්ටක් වටුණත් ඇහෙන සද්දය, අබෑටයක් වටුණත් ඇහෙන සද්දය. ඒ වගේ සිත කියන එක සංසුන් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි නීවරණ හොඳින් නීවරණ වශයෙන් පෙනෙන්නේ. මොකද දැන් තාම මම නීවරණ පිළිබඳව ලෝකෝත්තර මාර්ගයේදී නීවරණ අඳුරගන්නේ කොහොමද, නීවරණ ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා මම තාම කතා කළේ නැහැ. ඒකෝට ඒ දේශනාව තමයි අපි ලෝකෝත්තර මාර්ගයට කතා කරමු කියවනේ. ඒ දේශනාවලින් තවත් මේ පිළිබඳව කාරණා පැහැදිලි කරගන්න ශක්තිය ලැබෙයි මේක ඇත්තක්මයි නේද කියන්නේ. හොඳයි මම හිතන්නේ අපේ ශ්‍රාවකයන්ට තව ඉදිරියට මේ දේශනා මාලාව ඇසුරේ හිත පවත්වාගෙන යන විට මේ පාමුල සෑම ඉරිදාවකම ශ්‍රවණය කරන විට ධර්ම මාර්ගයට ඒමේ තිබෙන ගැටලු කඩතුරාවන් විවර කරගන්නට අවකාශයක් ලැබෙවි අපේ ආමරණ. ඇත්තම දැන් ඔය අහපු ප්‍රශ්නේ පුතා මේ තීන විද්දේ ලෝකෝත්තර පක්ෂයේම තමයි ඍජුවම බලපාන්නේ. මම දැන් මේ කතා කළේ කොහොම නිකන් ලෞකික ග්‍රාම්‍ය තීන විද්‍යාව පිළිබඳව මේ කතා කළේ. මේ කතා කරන එකට ධර්මයේ උනත් ගැඹුරු කොටස් එකක්වත් පාවිච්චි නොකරේ. මොකද මේක ලෞකික මට්ටමක එකක් වෙයි නිසා. මට හිතෙනවා ඒ හරි වැදගත්. මොකද සමහර විට ලෞකික මට්ටමේදී යම් දේවල් සිදු වෙන විට සමහරු ලෝකෝත්තර මට්ටමේදී ඒකම වේවි කියලා හිතන්නට පුළුවන්. ඒ වගේම ලෝකෝත්තර මට්ටමේ දේශනාවක් තුළ සිදු කරන්නා වූ කාරණා පිළිබඳ ලෞකික මට්ටමේදී ඇතැම් වෙලාවට අපට හැඟෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ පිළිබඳව යම් සැකයක් ඇති කරගන්න මේ හේතුවක් වේවි. අපි හඳුනන්නේ සැකය පිළිබඳව සිහිපත් කරනකොට සමහර අපි දකිනවා හිතේ පසුබැසීම ඇති වෙන තැන්වල සමහර බුද්ධ ආදී උතුමන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැතිවීම, අවබෝධයක් නැතිවීම, ගෞරවයක් නැතිවීම ආදී මේ වගේ කාරණා එක්කත් ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවද කියන කාරණේ පිළිබඳව අපිට පොඩි සැකයක් ඇති වෙනවා. මොකද සමහරු ඔය කිව්වට මේ ඔයාට කියලා වැඩක් නැහැ. ඒ නිසි අවබෝධය කරවන්ස එක තැනකදී මතක් කළා ශ්‍රද්ධාව අවශ්‍යමයි කියන කාරණය. එතකොට මේ පසුබැසීමට මේ ශ්‍රද්ධාව බුද්ධ ආදී උතුමන් කෙරෙහි ඇති ගෞරවය නැතිවීමත් එක් හේතුවක් වෙනවා. එක හේතුවක් තමයි සමහර මේ භවසසරේ තනින් තන තමයි අපිට මේ බුදු රුවන්, ධම් රුවන්, සංඝ රුවන් කියන රුවන් තුනේ ආලෝකය ලැබිලා තියෙනවා. වැඩිපුර ලැබිලා තියෙනවා වෙන්න පුළුවන් තමයි විද්‍යා දෘෂ්ටික දේවල්. ඒ දැන් බලන්න වර්තමාන සමාජයේ උනත් මිනිස්සු ඒ මිත්‍යා දේවල් පසුපස ගමන් කරන්නනේ කැමැත්ත බෞද්ධයෝ උනත්. එහෙමයි. බෞද්ධයෝ උනත් මිත්‍යා පැත්ත කියලා කිව්වහම දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම අපි හිතමු මිනිස්සු දැන් තොරණ හදන මිනිස්සු කියලා අපි උදාහරණයකට කියමු. තොරණ හදන මිනිහා තොරණ වෙනුවෙන් දවස් 6 මාසෙ නිදිමරනවා. ඒ මිනිහට කිව්වොත් පුතේ මේකේ කුසලයේ ලබන්න නම් පැය දෙකක් භාවනා කරපන් කියලා භාවනා කරලා වැඩි යනවා නේද? ඒකයි මම මේ කතා කරන්නේ මේ ආමිෂේ ගරහනවා නෙවෙයි. ආමිෂය කියලා කියන එක තුල තියෙන එකෙන් හිත රවට්ට ගන්නවා මට ඉතින් මේක නිවන් දකින්න ඇති. දැන් මම බුදුන් දැක්කා. තොරලින් බුදුන් දැක්කම මිනිස්සු හිතනවා මම දැන් බුදුන් දැක්කා. එහෙම කියන ඒවා තරගින් ඕනතරම් බුදුන් දැක්කා වගේ කියනවා මේ නිකන් පොඩි කාලේ වුන් දැකලා. මේ දෙය බුදුන් දැක්කා වගේ. ඉතින් මේ යෝගි වචන කියන්නේ එපා හරිය පෞසිද්ධ වෙනවා. එහෙමයි. හරියට පෞසිද්ධ වෙනවා. අන්න ආර්යෝපවාදයට අහු වෙනවා. ඒ කෙනෙකුගේ ගුණය මොකද ලඟු කරාද කියලා බලන්න. එහෙමයි. දෙවියන්ට මිනිස්සු සසඳන්න ඕනේ නැහැ. බුදුන්ට මිනිස්සු සසඳන්න ඕනේ නැහැ. ඒ වගේ මිනිස්සු බහුතරයක් මිත්‍යාවාදී වශයෙන් ක්‍රියාත්මක වෙද්දී තමයි බුදුහාමුදුරුවෝ ගැන නිසි ශ්‍රද්ධාව පහළ වෙන්නේ නැති. ඒක බුදුහාමුදුරුවෝ පිළිබඳ නිසි ශ්‍රද්ධාවක් නැති එක්කනට බණ අහන්නම බෑ. බණ ගැන හිතන්නත් බෑ. එයා කැමති මොනවා හරි ආමිසාල වට්ටක් ටිකක් කරන්න දිනනවා නම් ඒක බුද්ධ ධර්මයේ මිත්‍යා දෘෂ්ටියයි. එහෙමයි. ඇහුවත් බණ අහන්නේ ගැටෙන්නට, තර්ක කරන්නට, ප්‍රශ්න කරන්නට, කොතනද අඩුවක් හොයන්නටම තමයි. පැහැදිලිවම ඒ පිළිබඳව බොහෝ කාරණාවන් තියෙන අතර අපිට සාකච්ඡා කළ යුතු තියෙන කාරණා. අදිත්‍ය ජෝතනා කියන්නේ අපි ප්‍රශ්නයක් අහන්න ඕන කරන්නේ නොදුටු දේ දැනගන්නනේ. එහෙමයි. දැන් සමහර මිනිස්සු Taman දන්න බව කියන්නේ ප්‍රශ්න අහන්න. දැන් බලන්න අපිට ප්‍රශ්නයක් අහුවම තේරෙනවා මෙහෙමයි පළවෙනි ධ්‍යානයේදී මෙන්න මේ මට්ටම එතන පීති සුඛ කියන දෙක උත්තර දීන වෙනවා. එයා මේ ධර්ම කාරණා විස්තර කරනවා. එහෙම නැත්නම් මේ ද්විතීය ධ්‍යානයේ එනකොට ප්‍රීතිය ගිලිහි ගිහින් සුඛ ඉතුරු වෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක අහනවා නෙවෙයි. අදිත්‍ය ජෝතන
අපි ප්‍රශ්නයක් අහනවා නොදුටු දෙයක් දැනගැනීම සඳහා. දෙවැනි කාරණේ දිට්ඨ සංසන්දනතාව. ඒ කියන්නේ තමන්ගේ දැකීම හරි එකක්ද වැරදි එකක්ද කියලා බලන්න ධර්මයේ දත් උතුමන් වහන්සේලා සාකච්ඡා කරන දිට්ඨි සංසන්දනතාව. තුන්වෙනි කාරණේ තමයි විමති ඡේදනතාව. තමන් දෙවිච්ච යම් සැකතන් තියෙනවා දැන් ඔබ මේ කතා කළා වගේ. මෙන්න මේ විදිහේ මිනිස්සුන්ට හිතුනොත් අපි හම්බුනේ කොහොමද කියලා අහනකොට විමති ඡේදනතාව. සැකයක් තියෙන දෙයක් තියෙනවා ඒක දුරු කරගන්න. ධර්මයේ මේ ආනිසංස ගැන කියන්නේ ඕකටමනේ. අදිත්‍ය ජෝතනා නොදුටු දෙයක් දැනගන්නයි අපි වඩහන්න ඕනේ. ඊළඟට දීර්ඝ සංසන්දනතා මම දැකගත්ත ධර්මයේ දර්ශනය හරිද කියලා බලන්නයි වඩහන්න ඕනේ. ඊළඟට විවදිච්ඡේදනතා මගේ සැකයක් තියෙනවා මට මෙන්න මේ පින්කම් වලින් සංසාරික ජීවිතේට සැපයක් ලැබෙනවද නැද්ද කියලා ඒක සමහරවිට අතර පහම එක දේශනාවකදී ඉවර වෙන්නේ නැති වෙන්න පුළුවන්. එකක් දෙකක් ටෙස්ට් වෙන්න පුළුවන් හැම දේශනාවකදී. ඊළඟට අනුමති පුච්චාව ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සත්‍යක්මයි කියන කාරණාව කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම සමත භාවනාව වඩලා විපස්සනාවට එනකොට කණේ උපජීත්වා බුදුහාමුදුරුවන් පිළිබඳව භාවනාවක් නම් උදාහරණ වශයෙන් අරගෙන ඒ භාවනාව පටන් ගත්ත වෙලෙදී ක්ෂණයක් පාසා මගේ ශරීරයේ ඉපදෙමින් මැරෙමින් ගියාය. මගේ සිතත් උත්පාද තිතිබංග වශයෙන් ක්‍රියාත්මක වුණා. මේ භාවනාව අවසන් කරන වෙලාවෙදී මේ විදර්ශනාවට හැරෙන්නේ නැති. එබැවින් මේ කය අනිත්‍යයෝය. මේ ඇතිවීම නැතිවීම තුල මම පීඩා විඳ බැවින් ඒකාන්තයෙන් දුක්ඛයෝය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ වදාළ දුක්ඛ සත්‍ය සත්‍යක්මයි. ඊළඟට භව ගමන සඳහා හේතු වූවනා වූ තණ්හාව මේ දුක ඉපදවීමේ හේතුවයි. එයද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ වදාළ බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සත්‍යක්මය භාග්‍යවතුන් වහන්සේ සත්‍යක්මය. ඔය විදිහට ලොකු අවබෝධයකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය විදර්ශනාවට අරගන්නවා. ඒතකොට අනිත්‍ය දුක්ඛ අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්මං විතරක් බැලුවාම විදර්ශනාවට හැරෙනවා කියලා තියෙන පොතපත මට හම්බෙලා තියෙනවා. එහෙම එකක් නැහැ. මේ හැම එකක්ම බුදුහාමුදුරන්ගේ දේශනාවෙන් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරන්ගේ සෝ ධර්මයේ සත්‍යයි කියන තැනයි අපි එන්න ඕනේ. එහෙමයි. අපි දැකගත්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම සත්‍යයි කියන එක නෙවෙයි. සමහස දැන් පසුබැසීම නැත්නම් අලසකම මේ කාරණා කෙරෙහි බලන විට අපේ සමාජයේ තිබෙන ලාංකේය සමාජයේ වැඩි වශයෙන් දකින දෙයක් තමයි ග්‍රහපල නක්ෂත්‍ර සම්බන්ධව තිබෙන යම් ගැටලු තිරස්චින විද්‍යාවන් එක්ක තිබෙන සම්බන්ධතාවය අපල උපද්‍රව මේවත් එක්ක තමයි මෙහෙම වෙන්නේ කියලා. දැන් සමහරව හොඳට වැඩ කරගෙන ආපු ළමයි එන අලස වෙනවා එකපාරටම. එතකොට අම්මට අග්ගාලා වේලපත්කඩේ අරගෙන ගිහිල්ලා බලලා කියනවා මේ බලපු කෙනින් කිව්වා ගැටලු සාගත කාලයක් මේක අඟහරු බලපෑලා දෙනවා හරි එහෙම කියන අවස්ථාවක් තිබෙනවා. එතකොට ඒ තුලයි අපි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ භාවනාවේදී හෝ වේවා ධර්මයේදී හෝ වේවා එවැනි අවස්ථාවලත් අපිට ඇතැම් වෙලාවට අහල් තිබෙනවා මේ කාලේ මට මාර අපල ගොඩක් තිබෙනවා. නැත්නම් අපි ධර්ම දේශනාවගේ දායකත්වයේදී සමහරලාට අපිට එන දෙයක් තමයි තිබෙන්නා වූ අපල දුරු වේවා කියලා. එහෙම අවස්ථාවන් පිළිබඳ අපි ඕනතරම් කතා කරලා තිබෙනවා. මට ඒ පිළිබඳ විග්‍රහයක් ඔබ වහන්සේගෙන් අවශ්‍යයි. මේ අලසකමට නැත්නම් කුසීතකමට කම්මැලිකමට තීන මිද්දයට මේක බලපාන්න. ඔව් භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහාම දේශනා කරපු සූත්‍ර දේශනාවක් තියෙනවා නැත්නම් ජාතක දේශනාවක් තියෙනවා. ඒක කියන්නේ නක්කත් ජාතකය. නක්කත් ජාතකයේ කාකාරත්වය මෙහෙමයි නක්කත්තං පාතිමානෙත්තං අතෝ බාලං උපච්චදා. අත්තෝ අත්තස්ස නක්කත්තං කිංකරි සම්තිකාරකා. මොකද ඒක සිංහල අදහස යමක් ඉටු කරගන්න හිතාගෙන නැකත් බල ඉන්න බාලයා නැකත දිහා බලා ඉන්නකොට ලබා ගන්න දේවල් ඔක්කොම අයින් වෙලා ඉවරයි. මම කතාවක් කියන්නේ නැකත් ජාතකයේදී. එක්තරා තරුණයෙකුට විවාහයක් යෝජනා වුණා. විවාහයක් යෝජනා වෙලා දැන් මේ ඔක්කොම කතා බහ කරගෙන දැන් ආජීවකයෙකුගෙන් පස්සේ ඔහු මෙහෙම අහවල් දවසට අපේ මගුල් ගේ දිනවා. කොහොමද එදාට කොයි වෙලාවද හොඳ ආජීවකයට තරහ ගියා. මොකද මිනිහාගේ කලින් උපදෙස් ගත්තේ නැහැ. ඒ ඉන්නකෝ මේ ඔය දවසේක කළොත් විනාශයි. දාට එහෙම කරන්න එපා. මේ මම එක තව අතිරේක ගෑලක එකතු කරන්නේ. මම ඉතින් ඔය අපේ දායකට අයිකාවන්ගේ මේ කොළු කෙල්ල කතාද බඳිනකොට මං කියනවා මටත් කියාපල්ලා මම ගෙදර මාත් දෙනවා පොඩ සෙත් පතන්න කියලා. දවසක් මම ඔන්න මේ සෙත් පතන්න ගියා ඉතින්. තව මාත් එක 3-4 නමක් වැඩි. ඉතින් දැන් මම වාඩිලා ඉන්නකොට තව පොරවිතාරක් ඉවර නැහැ. දැන් පොරවිතාරක් ඉවර වෙගෙන ඇවිල්ලා දුන් කොළ දෙන්න තුන්දෙනෙක් කොළ තියාගෙන ඉන්නේ. ඔන්න එක මිනිහෙක් කිව්වා හරි දැන් ඔන්න දකුණු පාය උස්සන්න කිව්වා. දකුණු පාය ඉස්සුවරුන් දෙන්න. මනමලේ දෙන්නේ.
ඊට පස්සේ ආයෙ මිනිහ ඕ තව විනාඩි 3ක් තියෙනවා. ඕ තව විනාඩි 3ක්. දැන් අරුන් කකුල උස්සගෙන ඉන්නවා මං කිව්වා කියාපන් කොකා වගේ දාරි කකුලේ දෙන්නේ නැති පිස්සු නැතුව. ඊළඟට ආයෙ තව විනාඩි 3ක් ඉන්නම් තියෙන්නේ. ඊට පස්සේ උස්සගෙන බහැපල්ලා. ඒ වගේ මිනිස්සු හරි අන්ධ භක්තියෙන් ඉන්නේ මේ නැකත් පිළිබඳව ගත්තොත් මම මේ නැකත් වල ධාරයක් දැන් කියලා හැම කියනවා නෙමෙයි. මේ බුදුහාමගේ දේශනාව බලන්නේ දැන් මේ ජාතක කතාව අනුව එතකොට ආජුකේ කොහොඳ නැහැ දවස්. හොඳට හින්දා දැන් මිනිහා කරපු වැඩේ අර ගෙදර දැන් මගුල් ගෙදර ලෑස්ති කෙල්ලගේ පැත්තේ මනමාලයක් නැහැ. මනමාලයක් ගියේ. දැන් නැකත හොඳ නැහැ කිව්වනේ. පහුවදා ගියා. අර මිනිස්සු කල්පනා කරනවා දෙන්නේ මේ මුළු මගුල් ගේ වල ඇති කරලා දැන් මේ මනමාලයක් නැහැ. කියන්නේ මනමාලයක් නැති මගුල් ගේ මනමාලියට මගුල් ගේ වගේ කියලා. ඉතින් දැන් වෙන මිනිහෙකුට කෙල්ල කසාද බඳලා දුන්නා. පහුවදා ගියා අර මනමාලයක්. දැන් පහුවදා ගියේ දැනවත් කරන්නේ නැතුව. ඊට පස්සේ කිව්වා මම මේ ආවද කැන්දා යන්න. අද කොහෙද මං කියන්නම් යන්න තියෙන්නේ ඊයේ නේ නිමිත්ත දවස් ඔක්කොම ලෑස්ති කරා වුණා අපි කෙල්ල වෙන නිහා කරලා දුන්නා. දැන් ඊට පස්සේ ඕක ආරංචි කියලා බුදුහාමුදුරු කියනවා ඔය ධරේ විතරක් නෙමෙයි ඔය පොඬ කොහොනේ ඔය පෙර ආත්මිකත් ඔය විදිහම දිව්‍යා පුණා කියලා ඒ විදිහම දිව්‍යා මෙච්ච කතාව කියනවා. අපිට දැන් මේකෙන් පේනව නේද නැකතට වහල් වෙච්ච නිසා හොඳ අවස්ථාවක් ගිලී ගියා කියන්නේ. මේ ඩාටා කියනවා අත්ෝ අත්තස්සනක් ගන්න යම් කිසි කෙනෙකුට බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න ඕන කරන සිතුවිල්ල හොඳ නම් ඒක තමයි නැක. ඒතකොට මිත්‍යා දෘෂ්ටියක් රටේ ඉඳකරක් තිබෙනව නේද? මිත්‍යා දෘෂ්ටියක්. මම මතකයි වහන්සේ එක්තරා මේ අවමංගල්‍ය උත්සවයක් පිළිබඳවත් ඔය නැකත් සම්බන්ධ කරලා දේශනා කරලා තියෙනවා. මිනිය ප්‍රධාන දොරෙන් ගන්නත් මොකද්ද? ඔව් ඒක ප්‍රධාන දොරෙන් ගත්තොත් අපලයි කියලා පිටි එහෙම කරගනියා කියලා. ඔව් මිටින් පිටි කරලා මිනිහ ආරගත්තා. ඒක මම හිතන්නේ මාධ්‍ය තියෙනවා ඉතින් සමාජ මාධ්‍ය වල දාලා තියෙනවා ඒක හරියට ප්‍රදේශනාවක් වුණා ඇත්තට මේක හැබැයි අත්දැකීමක් ඒක මිනිස් පිස්සුනට නෝ මේ නැකතද දැන් අර මනමාලේ උන් දැන් පැය ගානක් කරුණේ හිටගෙන තනි කකුලෙන් හිටගෙන ගියාම අර කී දඩිස පාත්‍රය වැටෙන්නේ නැද්ද ඒකම නේද අපල ඉතින් ඒ නිසා අපි සරලව බලන්න ඕන මේ ජීවිතේ මේ පිස්සුනට නැතුව ඉන්න අර ඕවා තියෙන්නේ මේ පෙරදිග ආදිවාසීතරගේ මිනිස්සුන් දෙනව නැකත් තරහව මේවා දබ්බද ගලමනා මේක වැඩි විදිහටපත් වුණාම ඒකෙල්ල සුමාන ගානක් ගේ ඇතුලේ කුණු කරපර තියාගෙන ඉන්නවා. ඊට පස්සේ උඩ නාවනවද හොදනවද කියලා ආයි එකක්. පිටරට වල තියන ඔහොම එකක්. උන් දියුණු වෙන්නේ ඒ නිසානේ. පිළිෙන්නේ ඒ නිසා තමයි. නමුත් ඒකට බලන්නේ ඒක මනවර වීම නැයි කාන්තාවක් දරුවන් ලැබීමේ මූලික අවස්ථාව සකස් කර ගැනීමයි කියන දේ ඉන්නවා. අපි මං කියන්නේ අපේ සාර ධර්ම සිඳින්න ඕන කියන එක නෙමෙයි. පාරම්පරික ගුණධර්ම රකින්න ඕන. නමුත් අපි හිතමුකෝ සමහරවිට ළමයට විභාගයක්. තව දවස් 4කින්. දැන් ළමයා ගෙට වුණා. ගිහින් වෙලාව බැලුවා. එතකොට දෙනවා සතියකට එහා දිනයක්. මේ දිනේ තමයි හොඳ දිනේ. අර කෙල්ලගේ විභාගයේ සාමාන්‍ය පෙළ විභාගය කියලා පිළිගන්න. අනාගතේ ගන්න බැරි වුණා. ශිෂ්ටත්වයේ දියා ගන්න බැරි දින පැන්න නැකත හින්දා. මුළු ජීවිතේම අඳුරු නැද්ද? එතකොට අපි උන්නේ පිස්සු නැද්ද? ආන් ඒක තමයි මේ සිංහල භාෂාවෙන් මිනිස්සුන්ට තේරුම් කරගන්න. නේද ග්‍රහ දෝෂයම නැත්නම් මේ නැකත් ශාස්ත්‍රයේ මේ වගේ දේවල් එක්ක මිනිසුන්ගේ හිතේ බයක් ඇති කරලා තිබෙන්නේ. ඒ කියන්නේ ශ්‍රද්ධාවට වඩා බය ප්‍රබලව අපේ මිනිසුන්ගේ හිත වලට ආක්‍රමණය කරනවා. අපි හිතමුකෝ හොඳයි ග්‍රහවල වලින් මොන හරි අවේරයක් තියෙනවා. ඒකෙන් වෙලාව බලවම නැකත් හොඳ නැහැ. එහෙම නැත්නම් සමහරට හඳහන් බලවම හඳහන් ගැලපෙන්නේ නැහැ. මේ බුදුහාමුදුරුවෝ අන්තිමට වදාන ජීන්කාරිසන්ත කාරක අහසේ තරු මොකක් කරන්නද බල කාලකන්ණියට කාලකන්ණිකම ඉන්න මිසක් අහසේ තරු මේකට බලපාන්නේ නැහැ. හොඳයි එහෙනම් බලපානවා කියමුකෝ අපි යම් විදි බලපෑමක් තියෙනවා කියමුකෝ. එයා ඊට වඩා ප්‍රබල කිරණක් බුදු ගුණ බුදු සරණ යාමේ දහම් සරණ යාමේ සංඝ සරණ යාමේ රත්ත්වයේ පිළිබඳ සංකීර්ණ බල ධර්මයක් හදවතේ ගොඩනගාගත්තොත් එකකටවත් බලපෑම් කරන්න බෑනේ අපිට. අපිට වැඩසටහන නිමවට පත් කරන්නට කාල වේලාව ලං වෙලා තිබෙන පෙරහඳුරනේ අපි අලසකම පිළිබඳව වැඩිපුර සාකච්ඡා කරපු නිසා අවසාන ප්‍රශ්නයත් එය වර්තමාන සමාජයත් එක්ක අපි රට පැත්ත ගැන හිතලත් අපි ඒ දෙසට යොමු වෙනට ඕන විශේෂයෙන්ම කොරෝනා වගේ අසංගත තත්ත්වයන් එක්ක ඇතමක අලස වෙන අවස්ථාවක් අපි සමාජයේ පහුගිය කාලේ අනේක දිගටම නිවාඩු හින්දා අලස වුණා කියලා. හැබැයි එහි අනිත් පැත්ත බවට පත් වුණේ අපි නැගී සිටීමකට පරිවර්තනය කරගත්ත ගෙදර මොනවා හරි හිටවන්න පටන් අරගෙන එතනින් පටන් ගත්තු අපි පොඩි නැගී සිටීමකට යොමු වුණා. ඒ වගේම අපි සමාජ මාධ්‍ය දැක්ක මේ කාරණාව
සත්‍ය සත්‍යතාවයේ කෙසේ වෙතත් මා දුටු කාරණාවක් ඇසුරේ මා වහන්සේ විමසන්නේ අපේ රටේ ජනාධිපතිතුමා පිළිබඳව කළ විග්‍රහයක සමාජවාදී තිබුණා රාත්‍රී 2ට පමණ නිදාගන්න යන එතුමන් ඉවත් කළාලු මේ මට හරියට පහට ඇහැරවන්න වැඩ පටන් ගන්න තියෙනවා කියලා. එතන අපි දකින යම් ආකාරයකට මේ පූර්වාදර්ශී නායකත්වයක් නැත්නම් රට ඇහැරවන්න ඕන නැගිටවන්න ඕන කියන හැඟීම. දැන් අපි කලින් මීට පෙර ආතුව අපේ රටේ හිටපු එක්තරා ජනාධිපතිවරේ ආර් ප්‍රේමදාස මැතිතුමන් පාන්දර අලියම් කාලේ නැගිටලා ජනතාවගේ ප්‍රශ්න වලට සවන් යොමු කළා කියලා අපි අහලා තිබෙනවා. ඒ වගේ තවත් ජනාධිපතිවරු හිටියා. මේ ඇහැරෙන කම්මැලිකමට අලසකම නිසා වෙලාව වෙනස් කරපු රෑ 10ට නිදාගත්තු එහෙම ජනාධිපතිවරුත් හිටියා. ඉතින් මේ පූර්වාදර්ශී චරිතයක් බවට රටේ නායකයෙක් පත්විය යුතුයි කියන හැඟීම තුළ දැන් හොඳම උදාහරණය බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතයත් උන්වහන්සේ බොහොම සැලසුම් කළා, කල්පනාකරණය කරලා සමාජයට පණිවිඩයක් දුන්නා. එතකොට රටේ නැගී සිටීමට රටේ අලසකමින් තොර සමාජයක් බිහි කිරීමට නායකත්වයේ ලක්ෂණය තුලත් නායකත්වයේ තුලත් ඒ ලක්ෂණ තිබිය යුතුයි නේ. සැබවින්ම දේවෝ වස්සතු කාලයෙන් සස්ස සම්පත්ති හේතු පීතෝ බෞද්ධ ලෝකෝච රාජා බෞද්ධ ධම්මිකෝනේ රාජ්‍යරෝ තථාගත ධර්මයේ අනුව ක්‍රියාත්මක වෙනවා නම් ඒ උපදේශ අනුව ක්‍රියාත්මක වෙනවා නම් ඒ පාලකයන් ළඟ තියෙන කාලසටහන බුදුහාමුදුරගේ කාලසටහන. ඒකයි රාත්‍රී 2ට ජනාධිපතිතුමා නිදාගෙන පාන්දර 4 වෙනකොට අවදි වෙනවා. ඒක ගන්න හොඳම සාධකයක් තමයි අද මේ දවසේ උදේ මම සාකච්ඡාවක් කරුවා 7 සිට 8 වෙනකන් ගැන සාකච්ඡාවක් එක්තරා මාධ්‍යයක. එෙහිදී අමාත්‍යවරයා කියනවා අද උදේ මම ජනාධිපතිතුමත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කළාම අද දවසේ ඇතුළත මට මෙන්න මේක දැනුවත් කරන්නයි කියලා කිව්වා මම මේ වැඩසටහනට යනවා කියලා මතක් කළා. එතකොට එතුමා ඒ ආයතනට එන්න අඩු ගන්න පිටත් වෙන්න නැත්තේ 5ටවත්. ඒ කියන්නේ ජනාධිපතිතුමා ඕන වෙලාවක දුරකථනයට නැති අමුතුරුන්ගේ දුරකථන පණිවිඩයට අවදි සිටින් ඉන්නවා කියන කාරණාවනේ. අඩුම ගානේ රැස්ටි වෙනත් වෙනවා 4ටවත් කතා කරන්න නැති. ඒ නිසා අන්න ආදර්ශවත් ජනනායකයෙකු විසින් ලක්ෂණ. ඊළඟට පණි නොගන්න ගැතිය මෛත්‍රී ගන්න. මට මේකට ඔබ කාලේ දෙන එකක් නෑ එච්චර නමුත් මම ඒ නිසා සැකෙමින් මතක් කරන්න චරිතය තේරුම් ගන්නට නැත්නම් පාලකයෙකුගේ ලක්ෂණ තේරුම් ගන්නට හොඳ එකක් තමයි සීලව ජාතකය. ඒ සීලව රජුරෝ බොහොම අහිංසක රජ කෙනෙක්. හැබැයි හරි යුක්තිගරුක කෙනෙක්. කොසෝ මේ සීලව රජුරුවන්ගේ ළඟ හිටපු අමතිවරයෙක් තරහ වෙලා ගිහින් කොසල් රජුරුවට කියනවා මේ අපේ සීලව රජුරුව හරියම අපි ධාර්මිකයි රජුරුව ඉතින් ඒකට ලෝභ නැහැ. හැබැයි ඔන්න ඔබතුමාට හොඳ ශාස්ත්‍රීය රාජ්‍යයක් ඕනනම් ඇවිල්ලා අල්ලන්න පුළුවන්. දැන් ලෝකෙට ගිහිල්ලා අපේ උන්කේලන් කියලා එනවා ලංකාව පාව දෙන්න උත්සාහ කරන්නේ ඒ වගේ. පාව දෙන්න උත්සාහ කරා මේකම කාලා මේකම හැදිලා. දැන් කොසල් රජුර විදිහට පණිවිඩයක් කියවලා දැන් යුද සේනාවක් එක්ක ඇවිල්ලා යනවා. යුද්ධ කරනවාද රජය ගන්නවා දෙනවාද? ඊට පස්සේ කියනවා රජය ගන්න. ඇවිල්ලා දැන් රාජ්‍ය අරගෙන සීනෝ රජුර ඇතුළු මැතිවතුරු ඔක්කොම ලොකු වලක් කපලා බෙල්ල දක්වා පස්තද කරනවා. ගොඩ ඉඳ බැරි වෙන්නේ. අමුසෝනගයි මේ පස්තද කරනවා. ඉතින් සීනෝ රජුර කියනවා මේ කවුරුවත් තරහ ගන්න එපා. මෛත්‍රී කරන්න. මෛත්‍රී තමයි බලය තියෙන්නේ. ඕම ඉන්න ගමන් අර මිනිස්සු වලලා තීච්ච තැනට ආවා අමුසෝනේ මිනි කන්නේන සත්තු. ඉවල්ලු ආදී වශයෙන් ඉවල්ලු ආවකි. ඒ ඉවල්ලු ඇවිල්ලා දැන් මේ ළඟට ඇවිල්ලා හාරනවා. සීනෝ රජුරන්ටත් ඇවිල්ලා හාරනවා. අනිත් තැනකටත් ඇවිල්ලා හාරනවා. දැන් කණ්ඩ හදනවා. සීනෝ රජුර කරපු වැඩේ හරි ශක්තියෙන් බෙල්ල දික් කරලා අරු තද කරන පසර දින තද කරගත්තාම කෑ ගැහුවා අර හිවලා. කෑ ගැහුවම අනිත් කිවල් රැළම ඒක තේරෙන්න දීපුවා. හැබැයි දුවන් විතර අර දැන් බෙල්ල හිව කරගත්තා නෑ. එයා අත් දෙකෙන් කකුල් දෙකෙන් පස් ටික හැරෙවුවා. මොකද බෙල්ලලා යන්න ඕන නිසා. බැලුම රජුරවන්න ගොඩ එන්න පුළුවන්. ඉතින් ඕනම උතුරකට කොරෝනා නෙවෙයි ඊට වඩා ලොකු උතුරකට මේ ජනාධිපතිතුමා ආයෙත් මූණ දෙයි. ඒක හදන්නවා ඊවලුගේ බෙල්ලලා වැඩ කරගන්න හැටි. ඒක ජන සමාජයට ආදර්ශයක් වෙලා ඒකවල ජන සමාජයේ තේ මතින්ම නැගිටින්න ඕන. ඇත්තටම මේ මතින්ම නැගිටින්න. මොකද රට ඇරියන්නේ දැන් ආපහු. ඔව්. දැන් ඊට පස්සේ මෙයා දැන් අමුසෝනේ ඉන්නේ රජුරෝ කියලා. ඔය අතරින් ඉන්නකොට මිනිහක් බෙදා ගන්න බැරුව. මෙලෙස පෙන්නද ඡන්දේ තියන්න රාමේවා මේක බෙදා ගන්නකොට දඟලනවා. ඔය ඇස්සේ මිනිහක් බෙදා ගන්නකොට යක්කෝ දෙන්නේ දඟලනවා. ඒ අතරත රජුරෝ මේ මොකද බලව මේක බෙදලා දෙන්න අපිට. ඒක හැබැයි බෙදලා දෙන්න පුළුවන්. මං හරි අපිරිසුදුයි. ඒ නිසා මම දැන් හොඳට නාගන්න. නාගන්න මොකද කරන්න ඕන කියලා හම්බුනා අහවල් කරන රජමන්දිරට උඹලා ගිහින් ගිහිල්ලා කොසල් රජුරෝ නාන්න පැන් හදලා තේ ටික කරනවා වරේ. දැන් මේ ටික අරගෙන ආවම හොඳත් නෑ. හැබැයි දැන් මොකද කරන්න ඕන? දැන් මේ මිනිහ බෙදා ගන්න බැහැ. දැන් මොකද කරන්න ඕන? දැන් අපිට හරි බඩගිනි.
ඒ නිසා ඒ රජමාලිගාව තියෙන රාජ්‍ය භෝජන ටික අරගෙන වරේ. දැන් භෝජන කාලා මිනිහ දෙකට බෙදලා කඩුවක් අරගෙන මේ රජවගේ කඩුව. ඒක අතරගෙන මිනිහ හරියට දෙකට පාන දෙන්නට බෙදලා දුන්නාම දැන් මොකද කරන්නේ? දැන් මාව අරන් ගිහිල්ලා මේ අනිත් අය ඔක්කොම ගෙවල් වලට දාලා නැති නැතිවරු මාව අරන් ගිහිල්ලා මගේ ඔය දැන් මගේ ආයනේ රජමිලා ඉන්න රජ කෙනෙක් ඒ සායනේ මාවත් කියලා වගේ. දැන් කඩුවක් අරගෙන ගියලා අර කට හැරුණා. මේක මට පැය දෙකක විතර බණක් කියන්න කියන කතාව මේ ලෞකික සමාජයේ පරපාලන තන්ත්‍රත් එක්ක සාකච්ඡා කරලා පක්ෂ දෙකටම හොඳ පාඩම් තියෙනවා මේක. ඊට පස්සේ ඔන්න රාජ්‍ය වහන මොකද කියලා. අප්පච්චි මේ ඔබතුමා කොහෙන්ද ආවේ? එතකොට කියලානේ එහෙමයි කියලා කතාව කිව්වා යක්කු. මේ කොසල් රජු කල්පනා කරන යක්කුන්ටත් මේ වගේ උතුම් රජුගේ ගුණේ තේරෙනවා මට තේරෙන්නේ නැහැ නේද කියලා. එතන සමහර අය සමහරුගේ ගුණේ තේරෙන්නේ නැහැ. මේ වෙලාවේ ගුණේ තේරෙන්නේ නැති නිසා නේන්නම් මේක තේරුම් ගන්න බැරි අන්ධකාර බව නිසා නේන්නම් මේ නොඑක ආකාර අතුරු කැලී එකතු කරලා මේ කියන මේ සොයන්නේ රට බේරගන්න එක වගේම දැන් මේ වෙනකොට ටිකක් ඇඳෙන්නේ වත් කරලා මේ අපාර සහ මේ කාර්යාල ආරම්භ කරලා ඔව් දැන් මේකට විරුද්ධයක් බලන්නේ සිටිනවා වදනානේ මරුණේ දාම කියලා මරණ සංඛ්‍යාව වැඩි වෙනකන් ඉන්නවා කොරෝනා අසාධ්‍ය තත්ත්වයකට පත් වෙනගේ සංඛ්‍යාව වැඩි වෙනකම් බලයි ඒක කරන්න සතුටක් ඒක කරන්න තමයි මේ පාර්ලිමේන්තුවර බලවම මේක කියන්නේ. ඉතින් ඒ නිසා මිනිහගේ ගුණය අඳුර ගන්න ඕනේ. ඒ ගුණය අඳුරගත්තොත් රටක් ශාස්ත්‍රීය වෙනවා කියන එක. මේ වගේ සමාජයක තමයි අපි ඉන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය යහපත් රටක්. ඒ රට ගොඩනගන්නට ධර්මයත් එක්ක සමගකම් තිබෙන, ධර්මයත් එක්ක ගමනක් යන, ධර්මය හඳුනාගත්තු අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ ඇසුරේ හිත වඩන, ඒ වගේම කුහවවාද අනුශාසනා ලබන රාජ්‍ය නායකයෙක් කටයුතු කරන විට ඒ විට අපි සමාජයක් විදිහට නැත්නම් අපේ රටවැසියන් විදිහට ප්‍රයුතුකම් තියෙනවා, වගකීම් තියෙනවා, හඳුනා ගැනීම තියෙනවා. රට පෙරට කොට ඒ සෑම දෙයක් කෙරෙහිම හිතන්නට යොමු වෙන්නට හොඳ කාලයක් මේකේ නිසායි මේ ධර්ම සාකච්ඡාව තුළ අපේ හමුදුරන් වහන්සේ වටිනා වූ දහම් කාරණා පහදලා දුන්නේ සමාජයත් එක්ක. ඒ නිසා ඔබගේ අලස වූ සිත නැවත උද්දීපනය කරගන්න, ඔබගේ නිදිබර වූ දෙනෙත් ඇහැරවා ගන්න, ඇහැරවලා මේ සමාජ ක්‍රමේ අපි ඉන්න තැන හඳුනාගෙන, රට වැටලා තියෙන තැන හඳුනාගෙන එයින් ගොඩ ගන්නට පුළුවන් ආකාරයට හිත මෙහෙවන්න. ඒ තුළ රට ගොඩ නැගී ශාසනය රැකී අපි අපේ ජීවිතයේ ධර්මයේ කෙරෙහි අවධානය යොමු කොට අවබෝධය ලබන්නට පෙර සූදානම් වෙමු. ඒ සඳහා මේ ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව ඔබට ඉවහල් වේවා. ඒ සඳහා ඔබ ගන්නා වූ වෑයම තවත් ශක්තිමත්ව කරගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සාකච්ඡාවේ අවසාන විනාඩි කිහිපයේදී අපි පුණ්‍ය අනුමෝදනාව වෙතට යමු වෙනවා. සදහබල සිටින් ශාසනය අනුහුඳු සොයා බලන සදහවත් සම්බුදු පිළිස මේ ආපදාපන්න භයංකර මොහොතේ අපි දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටින මොහොතේ FM ගුවන්විදුලි ආරහා කළ ආරාධනාව ඉල්ලීම අපේ තියෙන අපහසුකම ප්‍රකාශ කිරීම වෙනුවෙන් සංවේදී වුණු බුදු පිළිස පූජා බුද්ධියටත් වඩා එක්තරා ප්‍රමාණයකට මම හිතන්නේ අනුකම්පා බුද්ධියත් මුල් කරගෙන ඒ ගෞරවයට මිශ්‍ර කරගෙන අපට අපපකාර කළ සියලු දෙනාටම පින් අනුමෝදන් කරමින් විශේෂයෙන් මේ වෙලාවේ අපට දර කෑල්ල පවා හරි වටිනවා. ඒ වෙනුවෙන් පවා වෙරවීර්ය දුන්නු, අත දුන්නු, දර කැබැල්ල පවා ගෙනවුත් දුන්නු සියලු දෙනාටම. හාල්ලට එළවලු ටික දුරුතුරු පහටක සකස් කරලා හරිම ආදරෙන් භක්තියෙන් ගෙනත් දුන්නු. පුළුවන් උපරිම ශක්තිය පාවිච්චි කරලා මේ වෙලාවේ ඔබ වහන්සේලාට බේකින් හේකින් අවශ්‍ය කරන අපෝපස්ථාන ලබා ගන්න මේ වෙලාවේ ලොකු අපහසුකම් ඇති. ඒ නිසා අපි මේ බරපැන ඔබ වහන්සේලා වෙනින් පූජා කරනවා ස්වාමීන් මේ බරපැන පිළිගන්නේ කියන ආදරණීය ගෞරවණීය පූජනීය සෙනෙහස මුසු උපකාර මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරමින් අද පුණ්‍යානුමෝදනා වලින් මා පියමන් කරන්නේ පළමුවෙන් අප හැදුණු වැඩුණු අප උපන් ගම්මානයේ වෙත ඒ තමයි මහනුවර කැටවල ලෙවුල ගම්මානයේ පන්සල පාරේ අංක 20කින් 7 නිවසේකේ රත්නතිලක පින්වත් ආදරණීය මාතාව ඇතුළු සකීය කල්යාණ මිතුරු බුදු පිරිස එකතු වෙලා රුපියල් 50000ක බරපැනක් අප වෙත ඒ වේත් හේතාදී වෙනුවෙන් සහ අනෙකුත් මූලික අවශ්‍යතා සඳහා මේ වෙලාවේ පින්වත්නි ඇත්තටම පසළොස්වක පොහොය දෙකක් මේ පූජා භූමියට පිරිස රැස්ුනේ නැති නිසා විදුලි බිල ගෙවා ගන්න, ජල බිල ගෙවා ගන්න, වගේම දානමාන ආදියට වේවා අනෙකුත් තුමනාවන්ට වේවා කතා කරන දුරකථන බිල ගෙවා ගන්න බැරි ලොකු අපහසුවක්. වගේම දානමාන වලට අවශ්‍ය ද්‍රව්‍ය උපකරණ හිඟපාඩු වෙනකොට ඒ හිඟපාඩු පියව ගන්නද බැරි අවස්ථාවක පින්වත් ඔබ අපට කළ මේ උපකාරයේ මහත් බලවත් ශ්‍රේෂ්ඨ උපකාරයක්. ඒ වෙනුවෙන් පින්පෙත් දෙන්නට දැනට ලැයිස්තුගත කරුණු අතරින් කීපයයි අපට අවස්ථාව සැලසෙන්නේ.
අද දවසේ අපේ රත්නතිලක අම්මා ඇතුළු බුදු පිරිස මේ උපකාරය කරලා RMP බණ්ඩාර පින්වත් මහත්මයාට නිදුක් නිරෝගී සුවය පතමින් එතුමාගේ මව් දෙමව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කරමින් ඒ වගේම සුමුදු ප්‍රේමචන්ද්‍ර මහත්මයා උපකාරී වෙලා මව් දෙමව්පියන් සිහිපත් කරලා ආශිර්වාද කරමින් නොබෙල් විජේරත්න මහත්මිය විසින් ආනන්ද විජේරත්න මහත්මයා සහ කොලින් විජේරත්න මහත්මිය විසින් කොලින් විජේරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීම ඇතුළු අරමුණු මුල් කරගෙන අද දවසේ මට ශක්තිය දායකත්වය මේ පුණ්‍ය භූමියට පවරා තිබෙනවා. ඒ වගේම කුරුණෑගල පුත්තරම් පාරේ අංක 447 7 නිවසේ බණ්ඩාර සුන්දරත් කෙරුම පින්වත් තාත්තා අපට රුපියල් ලක්ෂයක බරපණක් පූජා කරලා පාඨශාලාචාර්ය ඉහතනම් සඳහන් මගේ භාර්යාව වන 2016 ඔක්තෝබර් මාස 23 වෙනිදා පරලෝකසපත් කුස්මලතා විජේසිරි අබේසිංහ මහත්මියට පින් දෙන්න අපේ හාමුදුරුවෝ කියලා ආරාධනා කොට තිබෙනවා. ඒ වගේම මගේ පියතුමාණන් වන එච්.එම්. ඩිංගිරි බණ්ඩා මහත්මයාට එස්.එම්. පොන්චු මහත්මයා ආදරණීය අම්මාට එච්.එම්. ලීලාවති මෙනිකේ සහෝදරියටත් එච්.එම්. පොඩි මෙනිකේ සහෝදරියටත් මාමන්දිය වන පොලිස් පරීක්ෂක ඩී.ආර්.ඩී. අබේසිංහ මහත්මයාටත් නන්දනියු තෝමා දිසානායක මහත්මියටත් කී ශිරජාතීන්ටත් පින් දෙන්නට මේ පරිත්‍යාගයේ සිද්ධ කරන බව සිහිපත් කළා. බණ්ඩාර සුන්දර පෙරුම මහත්මයාණෙනි පාරමී ගුණ නෝන දියුණු වේවා පරම ලෝතුරු නිවන් සුවයට ඔබ ශක්තිය ලැබේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ පූජා භූමියේ වසර 30 කරනකට අධික ඉතිහාසයක් තුළ දිය හැකි හැම ශක්තියක්ම ලබා දෙමින් අපට පියසෙනහස මවසෙනහස උල්ම කර දුන් රැනිල් සිල්වා මහත්මයා ප්‍රධාන ආදරණීය පවුලේ සම්බුදු පිරිස අද දවසේ ඉඹුල්ගොඩින් පහළ ඉඹුල්ගොඩ අමනුගොඩ පාරේ සිට රුපියල් 50000ක බරකණක් පිළිගන්නවා තිබෙනවා දානමාන ආදී සියලු පින් කටයුතු වෙනුවෙන් විශේෂයෙන් සදහැවතුන්ගේ ප්‍රධාන අපේක්ෂාව අභාවයට පත් වුණු හිමා සිල්වා සෙනෙහවර ස්වාමී දිනේට දමයන්ත සිල්වා ආදරණීය සෙනෙහවර දිනේට පින් අනුමෝදන් කරන්නට දිනේන්ද්‍ර සිල්වා පුතුගේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට විශේෂයෙන් ගන්නේ සිල්වා මහත්මයා දැන් ජීවිතේ වයෝවෘද්ධ සමය තුළ බොහෝ පාරමී ගුණ පුරායද සාපසු බලමින් කල්ගත කරන කාලය සියක් වස්සායි වඩන්නට මේ පුණ්‍ය ශක්තිය මහෝපකාරී වේවා මේ පින්කමට සහාය සම්බන්ධ වෙන අපේ දයා ජයතිලක අක්කා අයියා ඇතුළු ඒ කුල පවුලේ හැම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය අත්පත් වේවා සිත්පත් වේවා නිවන් පත්වන්තම ආධාරයක් වේවා හැම දෙනාටම නිවනින් නිවීම වැඩි ඈතක නොවන පිණිස මේ කළ පින්කම් කරන පින්කම් සියල්ලක්ම පාරමිතා වේවා කියලා ආදරෙන් ගෞරවයෙන් අදිෂ්ඨාන කරනවා. සාදු මෙතෙක් පාමුල වැඩසටහන නිමාවට පත් කරන මොහොතේ අපි ගම්පහ මෙලිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ මේ පුණ්‍ය භූමියේ දුරකථන අංක ඔබට සිහිපත් කරනවා. ඔබට පුළුවන් මේ විහාරස්ථානයේ ඇති අඩුපාඩු සේවාවලය සඳහා ඔබට හැකි පමණින් දායක වෙන්නට 0.70 13 14 625 0.70 13 14 625 ඒ වගේම 0.33 222 43 84 0.33 222 43 84 දුරකථන අංකය වගේම 0.71 4 222 844 දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙන්නේ. ඔබට ඒ ආරාධනාව සිදු කරමින් අද මෙතෙක් පාමුලේ සමුගන්න මොහොතේ ඒ ගෞරවනීය දේශිකානන් වහන්සේ අපේ නාහිමිපාණන් වහන්සේ පූජනීය වන්දනීය කැටවල හිමාලෝක නායක හාමුදුරන් වහන්සේ මේ කරන සියලු කටයුතු වලින් අපේක්ෂා කරන්නේ ඔබේ ධර්මාවබෝධය ඔබේ ලෞකික ජීවිතයේ සැපවත් භාවය ඒ සඳහා මාර්ගයයි ධර්මානුකූලව විවරණය කර දෙමින් මේ අපේ ජීවිතය යහමඟට ගන්නට උන්වහන්සේ අනුශාසනා කරන්නේ ඒ සියලු සත් කටයුතු වලින් දැස් කරන්නා වූ කුසලයේ උන්වහන්සේට නිවීම පිණිසම වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ හාමුදුරන් වහන්සේට ලැබේවා කියලා බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමින් මෙතෙක් පාමුලෙන් සමුගන්නවා. රාත්‍රී 7ට සිටින තසපුතුල පූජනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඔබට ගෞරවයෙන් ආරාධනා කරමින් මෙතෙක් පාමුලෙන් සමුගන්නවා.